ඉතින් මම ඇත්තටම ලෑස්ති කරගත්ත බොහොම සරල ප්‍රශ්න ටිකක් හම්බුනේ. ඒක ලොකු දේවල් නෙමෙයි. මගේ හෙලෝ. මගේ මට මුලින්ම හම්දුරගෙන් අහන්න තියෙන්නේ මොකක්ද මේ ජීවිතය කියලා කියන්නේ? ඒ කියන්නේ what is the purpose අපේ ජීවිතයේ අරමුණ මොකද්ද මේ ජීවිතය කියන ප්‍රශ්න තමයි මට හම්දුරගෙන් මුලින්ම අහන්න ඕනේ. ඔබ ඒක තව ටිකක් විස්තර කරන්න මට. මම එකපාරට මගේ අලුත්ම ක්‍රමයන් නේ තියෙන්නේ. මට මෙතන අහන්නේ මම සාමාන්‍ය මිනිහෙක් හැටියට. සාමාන්‍ය මිනිහෙක් හැටියට ඉදා ජීවත් වෙන මිනිහෙක් හැටියට ඒ මිනිහට ප්‍රශ්නයක් තියෙනවානේ මොකද්ද මේ ජීවිතය? ඔව් මෙතන මගේ මාතුලින් දෙන්නේ අතරම මට කියන්න බෑ. කියවෙන එකක් වෙන්නේ. ඔව් මට තේරෙනවා. මම දේශනා කවදාවත් කරලා නැහැ. ඔව් විශ්ව කියන්නේ ස්පීකර් එකක් වගේ එකක් තමයි. ඔව් මෙතන දැන් අපි හිතමුකෝ දැන් කවුරු හරි කෙනෙක් රේඩියෝ නාලිකාවකට මට අඬ ගැහුවා කියලා. මට කියලා කරන්න බෑ. කරන්න බෑ කියලා කියන්නේ මේක ස්වාභාවිකත්වයේ තුලින් එන විශ්ව ඥානයක් තියෙනවා. එතකොට ඔබ අහන ප්‍රශ්න උඩ මම ඔබෙන් තව පෙරලා ප්‍රශ්න අහනවා ඒත් එක්කම තමයි ඒක කියවෙන්නේ. එතන ගැඹීර වෙන්නේ. අන්න එහෙම. එතකොට ඔබ තා ටිකක් ඒක මට විස්තර කරන්න පොඩ්ඩක් ඔබ අහපු දේවලුත් එක්ක. ඔබ අහපු දේවලුත් එක්ක ඔබට දැනෙන දේත් එක්ක. එතකොට ඒක සරල වෙනවා. දැන් ඔබ මගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් මම ඒකට තනි උත්තරයක් දුන්නොත් ඒක සාර්ථක නෑ. ඒක නිසා ඒක අපිට විස්තරයක් විදියට කරන්න. මට ඇත්තටම දැනගන්න අවශ්‍ය දැන් සාමාන්‍ය එදිනෙදා රස්සාවට යන මිනිස්සෙක් නැත්නම් අපි day to day වැඩ කරන මිනිස්සෙක් සාමාන්‍යයෙන් අහන්නේ ජීවිතය ඇත්තටම මේ මොකද්ද මේ ජීවිතය කියලා. අන්න එතකොට හාමුදුරන්ගෙන් කවුරු හරි වගේ කෙනෙක් වෙන ප්‍රශ්නයක් අහුවොත් එහෙනම් හාමුදුරුවෝ මොකද්ද සරලව මේ මිනිස්සුන්ට දෙන්න පුළුවන් උත්තරේ? ඇත්තටම මම කියන්නේ එයා දැන් ඒ වැඩ කටයුතු කරගෙන යන ජීවිතය තුළ තෘප්තිමත්ද? එහෙම නැත්නම් එයා සෑහීමකට පත් වෙලා දින්නේ. එයා මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ? මොකද්ද හොයාගෙන යන්නේ? මෙච්චර කාර්යයක් දැන් අපි හිතමු අවුරුදු 20ක 30ක කෙනෙක් ඒ වගේ ප්‍රශ්නයක් අහනවා නම් මම අහනවා ඉතින් එයාගෙන් දැන් ඔබ ඉගෙන ගත්තා රස්සාවක් කරා ගෙවල් හැදුවා එතනින් ඔබ සෑහීමකට පත් වෙලා දින්නේ. ඔබ මොකද්ද ওই දේවල් කරලා හොයාගෙන යන්නේ? එතකොට අපි මනුස්ස ලෝකෙට ඇවිල්ලා මොකක් හොයන්නද මේ ආවේ? ඔන්න ඔය වගේ දේවල්. පෙරලා එයාගෙන් මම ප්‍රශ්නයක් අහනවා එතකොට. දැන් ඔබ කියන්න බෑ ඔබට තේරිච්ච විදියට අපි උපමාවට වෙන කෙනෙක් ගැන නෙමෙයි කතා කරන්නේ. ඔබ ගැන බලන්න කල්පනා කරලා. ඔබේ වයසත් එක්ක ඔබ මේ ගත කරපු ජීවිතේ. ඔබ මොකක් හොයාගෙනද මේ යන්නේ? මෙච්චර ගන්න අරුමුණක් තිබ්බේ නෑ. දැනුත් අරුමුණක් නෑ වගේ. එතකොට මිනිස්සු ඇත්තට මොකක් හොයාගෙනද මේ මනුස්ස ලෝකෙට ආවේ ඇත්තටම? මොකද්ද ඊට පස්සේ අපි මේ හොයාගෙන යන්නේ මේ ලෞකික ලෝකේ? අන්න ඒක තමයි හාමුදුරුවෝ. ඒක කෙනාට ඇත්තටම තේරෙන්න ඕන දෙයක්. මේ ධර්ම දර්ශනය, ඒ කියන්නේ බෞද්ධ දර්ශනය වේවා මේ සත්‍ය පණිවිඩය විවිධාකාරයෙන් දේශනා කරන පිටරටවල ගත්තොත් ඕෂෝ එතකොට කාටෝලේ අහන්නේ සත්ගුරු ඉතින් විවිධ ශාස්ත්‍රවල විවිධාකාරයෙන් දේශනා කරාට යේසුස් වහන්සේ වේවා බුදුන් වහන්සේ වේවා මේ එකම දර්ශනයක් කියලා තියෙන්නේ. එකම සත්‍යයක් ලෝකේ තියෙන්නේ. ඉතින් ඒ සත්‍ය හොයාගෙන මුනිවරු එක එක විදිහට දේශනා කරා. ඉතින් අපිත් ඒක අවබෝධ කරගත්තා බෞද්ධ දර්ශනය කියලා. නමුත් ඒක බෞද්ධ කියලා කියන්නේ ආගමක් නෙමෙයි. නේද? ඒ සත්‍ය කියන්නේ ආගමක් නෙමෙයි ඒක. මේක හොයාගන්න කලින් මේකට නමක් දාලා තිබ්බේ නෑනේ. නමක් දාලා තිබ්බේ නෑනේ. සබාදාමේ තියෙන රටාව විතරයි. ඔව්. ඊට පස්සේ තමයි ඒකට නමක් ආවේ. ඔව්. එතකොට ඒක හොයන්නේ යම් කිසි කෙනෙක් උනන්දු වෙන්නේ ඒ කෙනාට ජීවිත අවබෝධයත් එක්ක. ජීවිත අවබෝධයත් එක්ක අපි මේ කරන කියන දේවල් වල මොකක්ද අන්තිමට අපිට ඉතුරු වෙන්නේ? මේ මරණයෙන් සියල්ල කෙරවර වෙනවා. මරණයටපත් වෙනවා. මිනිස්සු යලි උපදිනවා. මෙන්න මේක පිළිබඳව අවබෝධය මූලිකම කෙනෙකුට දැනෙන්න ඕන ජීවිතේ. ජීවිත අවබෝධය. එහෙම නොන්නේ අපි සසර දුකයි කියලා ඉස්සෙල්ලා පටන් අරගෙන ඉවරලා ඊට පස්සේ මේ සසරින් නිදහස් වෙන්න ඕන මේක මහ විඩාවක් කියලා ධර්මයට එන්න ගන්න. ඔන්න ඔක තමයි මුල්ම කරුණ. දැන් ඔබට තේරිච්ච ටික කොහොමද ඔය ටික තේරිලා තියෙනවද? ඔබ ධර්මයේ එහෙම නැත්නම් ඒක අපි අර නිකන් වැඩසටහනක් කරනවා වගේ එකක් නෙමෙයි.
ඔය කතා කරන කෙනත් ඒකට සම්බන්ධ වෙන කෙනත් අතර අපි බලනවා. ඒ කෙනාට ඕක තේරිලා තියෙනවද කියලා. තේරුමක් තියෙනවා. ඔව්. ඒකයි අපි ඉතින් දැන් වැඩිපුරක්ම හොයාගෙන ආවේ. දැන් අනිත් එක මෙහෙම හිතනවා දැන් අර ළමයා කියලා හිතන ළමයාට ඔයගොල්ලෝ දෙන්නෙත් මොකද්ද? ඒ දෙන්නේ සසර මාර්ගයමනේ. එතකොට ඔබ මේ සත්‍ය හොයාගෙන ආවොත් ඒ ළමයාට දෙන්නෙත් ඒ සත්‍ය මාර්ගයම තමයි. ඉතින් බලන්න මේ විදිහට. හඳුරන්නේ කුමද්දයා වලේ වැටිලා තමයි ගොඩ එන්න ඕනේ. එයාම තේරුම් ගන්න ඕනේ අපි කියලා වැඩක් නැහැ. ඔව් ඇත්තටම මෙහෙම දෙයක්ත් තියෙනවා. මොකද ඒක ආස්වාදයේ විඳලා ආදීනවේ දැකලා ඉවර වෙලා එයා ඉන්නත් එපා. අපි ආව කොච්චර සතුටු කරන්න හැදුවත් කොච්චර යාර හොඳ ජීවිතයක් දෙන්න හැදුවත් තියෙනවා එයාත් ආයෙත් ස්ට්‍රෙස් වෙලා එනවා කොහොමද? ඔව් ඔව්. හරි. නමුත් දැන් මම කියන්නේ එයා ටිකෙන් ටික ලොකු වෙනකොට එයාට තේරෙන්න ගන්න ඕනේ මේක දැන් අම්මලා තාත්තලා කරපු වැඩ ටිකම ඉස්කෝලේ ගියා ඉගෙන ගත්තා ගෙවල් හැදුවා අන්තිමේ මොකද්ද මේකෙන් ඉතුරු වෙන්නේ? කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහනේ. මරණය සියල්ල කෙලවර වෙනවනේ. දුකම විතරයිනේ ජීවිතේ ඉතුරු වෙන්නේ. ඉතින් ඔන්නෝක තේරිලා තියෙන්න ඕන. මේ සංසාරය යන ගමන දුකක් කියන එක. හැබැයි මේකේ අවසානයේ නොනන්සන් සතුටක් නෙවෙයි. ඔය එක ටිකක් විස්තර කරන්න. ඔබට තේරෙන විදිහට. ඇත්තටම කියන්නේ දැන් අවසානයේ කිසි දෙයක් නැති තැන සියල්ල ඇතනේ. ඔව්. ඇත්තටම නිර්වාණය කියන එක එහෙම නැත්නම් සත්‍ය අවබෝධය කියන එක එතෙන්ට යනකම් කෙනෙකුට පූර්ව නිගමන කරන්න බෑ. අපිට ඒක දෙන්නත් බෑ. මොකද එතන තියෙනවා රහසක්. පෞද්ගලික අවබෝධයක් පමණයි වෙන්න ඕන. නමුත් අපි ලෝකේ ධර්මතාවය, ලෝකේ ශූන්‍ය ස්වභාවය, ලෝකේ සීනයක් මායාවක් බව, ආයතන වලට මැවෙන්නා වූ ලෝකයක් බව අපි පරමාර්ථ වශයෙන් ධර්මයේ වශයෙන් පෙන්නලා දුන්න මිනිස්සුන්ට. ඒ පෙන්නලා දුන්නට ඒක මූලිකම මුල්ම පියවරේ ඉන්න අයට අපි කිව්වොත් මේ මෙතෙන්ට ගියාට පස්සේ මෙහෙම දෙයක් තියෙනවයි කියලා එයා ඒ මාර්ගයට ඇතුල් වෙන්නෙත් නැහැ. මොකද එයාගේ මමත්වයේ උඩයි. ඉතින් දන්නේම නැතුව ඇත්තට මේකත් ගමනක් වගේ මම නම් කියන්නේ. මේ සසර යනවා වගේම අනිත් පැත්තට පීනන ගමනක් මේක. දැන් අපි අනුසෝතගාමී ප්‍රතිපදාවේ මේ සංසාරයට අහුුනේ කවුරුවක් කියලාද? මේ කියන්නේ කවුරුවක් පෙළඹවන්න ඕනද මං කියන්නේ පෙළඹීමක් වුණා අනුකරණය තුලින්. නමුත් අපි පුරුද්දට අවශ්‍යම මේක ගියානේ. සතෙක් ඉපදුනම් මේ ලෝකේ කරන්නේ මේ කන්න බොන්න හොයා ගන්නවා, යා විවාහ වෙනවා, ඒ වගේ දෙයක්නේ. මේ මනුෂ්‍ය සත්‍යයත් ඒ විදිහටම යනවා. නමුත් ඊට කලාතුරකින් කෙනෙකුට මේක තේරිලා ඉවරලා ඒගොල්ලෝ අනිත් පැත්තට පීනන්න දඟලනවා. උඩුගම්බලා පීන්න වැඩ පිළිවෙල. ඒක තමයි ධර්ම මාර්ගය. සත්‍ය හොයාගෙන යන ගමන. ඒක හැමෝටම ඉතින් හැමෝම මේකට එන්නේ නැහැ. 125ක් වගේ තමයි මාර්ගය. අනිත් ඔක්කොම පුතජන අර සංසාර ගමනට අතරමං වෙලා යනවා. ආන්දර මගේ ඊගා ප්‍රශ්නේ තියෙන්නේ මේ මම කියන්නේ කවුද? අන්න ඒක තමයි මේ මාර්ගයේදී මේ සත්‍ය හොයාගෙන යන ගමනේදී අපි හොයාගත යුතුම දේ තමයි මම කියන්නේ කවුද කියන එක. එතකොට දැන් අපිට මතකයි එක ශාස්ත්‍රවරයෙක් හිටියා මේ කවුද මේ රමණ මහරිෂිතුමා. රමණ මහරිෂිතුමා එක තැනකදී කියනවා මේ මම කියන කෙනාගේ මිදෙන එක මේ මොකක්ද අර හොරාගේ මට ඒක හරියට මතක නැහැ. බහල් තියෙනවද දන්නේ නැහැ. හොරාගේ නෑ හොරාට කියලා හොරා මල්ල ගන්නවා වගේ වැඩක් කියලා. ඔන්න ඔහොම කතාවක් කියලා තියෙනවා. මම කියන එක හොයාගන්න එක. ඒකට ඇත්තටම මම කවුද කියලා හොයාගෙන බැලුවොත් දැන් අපි පොඩි කාලේ ඉඳන් බැලුවා මේ මම කියන්නේ කාටද කියලා. දැන් ඔබට හිතෙන විදිහට කියන්න බලන්න. මේ මම පිළිබඳව. ඔයගොල්ලන්ට හිතෙන විදිහට. මම ඇත්තටම කොතනද ඉන්නේ? මම කියන්නේ මොකේටද? දැන් මම ඒක ඔප්පු කරලාම පෙන්නනවා. ඔබට අතන මම කියලා කෙනෙක් අපිට කුඩාම කාලේ හිටියද? මම කුසින් ඉපදිච්ච දවසේම. ඒකෝට ඇත්තටම මම හැදුනේ කොහොමද? මම පටන් ගත්තේ කොහොමද? මම අර කියන්නේ මොකද්ද මේ කොහාගේ කූඩුවේ කාක්කා බිත්තරේ දැම්මා වගේ කියලා. මම පටන් ගත්තේ කොහොමද?
තේරුමක් තියෙන වයසෙන් තමයි ඔව් තේරුමක් එන්න පටන් ගත්තාම තමයි ඔව් අනුකරණය වෙලා. ඔව් ඊට කාලේ මම හිටියේ නෑනේ නේ මම මගේ දේවල් තිබ්බේ නෑනේ. ඔව් එතකොට මම සහ මගේ දේවල්. ඇත්තටම දැන් ඔබට හිතෙන විදිහට කියන්න බෑ මම කොතනද මම කියන්නේ මොකේද? භෞතික මේ පේන භෞතික වස්තු වලටද මේ කයටද එහෙම නැත්නම් මේ හිතටද මොකේද මම කියලා කියන්නේ? මම ඒක බෙදලා කඩලා පෙන්නලා දෙන්නම්. මම සතා සත්‍යය වුණ. සාමාන්‍යයෙන් මම කියන්නේ ඉතින් එක්ක මගේ හිතට මගේ ශරීරයට ඔය දෙකට තමයි. ඔය දෙකෙන් එකක් කරන්න. කය කියනවද මම කියලා? කය දන්නවද මම කියලා? අපේ කොටස් බැලුවත් ඒත් දන්නවද මම කියලා? එහෙනම් මම ඉන්න ඕන කොතනද? සිතේ. චිත්තේන නියති ලෝකෝ. ඔන්න සිතේ. සිත කියන්නේ දිගටම මේ තියෙන එකක්ද? මේ ඇහැ කන නාසය දිව කය මනස කියන මේ ආයතන වලින් ඇති වෙලා නැති වෙලා යන එකක්ද? කොහොමද තියලා තියෙන්නේ එතන? ඔබත් එක්කම ප්‍රශ්න කරගෙන යන්නේ ඒකයි මම මේ. ඔබටත් අවබෝධය පිණිස දැනගෙන ඉන්නේ මේ විතර වෙනස් වෙන දෙයක් හරි. හරි දැන් අපි කතා කරමින් ආව කිව්වා ඇත්තටම මම කියන්නේ මොකද්ද? හිත. දැන් අපිට ඔබට තේරෙනව නේද මේ අතීතයක් අනාගතයක් වර්තමානයක් කියලා අපිට මේ අපි යන පිළිවෙලක් තියෙනවනේ. ඊයේ දවසක් තිබ්බ අපිට හෙට දවසක් ඇවිල්ලා නැහැ තාම ඊයේ දවස් ඉවරයි අද දවස. දැන් ඊයේ දවසෙත් අපිට හිත සකස් වුණා නේද? හිතක් කියලා කියනට වැඩිය අපිට සිත් සකස් වුණා. ඊයේ දවසේ එක හිතක් ඇති වෙලා නැති වෙලා තව හිතක් ඇති වුණා එහෙම සිතුවිලි බොහෝ ප්‍රමාණයක් ඇති වෙලා නැති වෙලා ගියා. ඊයේ දවසේ එතකොට මම කියන එක්කෙනාට මොකද උනේ? හිතේ හිටි. හෙට දවසේ තවම නෑ. එහෙනම් අද දවසේනේ ඉන්නේ මම කියන එක්කෙනා. අද දවසෙත් දැන් එතකොට සිතුවිල්ල පහළ වෙලා එතන සිතුවිල්ල සමුදය තුලම නිරුද්ධ වෙනවා. ඒ නිරෝධ වෙනකොට මොකක්ද ඔබේ දැනුම සහ දැකීම? එතන ඔබට තේරිලා තියෙනවද මම උදේවැය ඥානය පිළිබඳව කියලා තියෙනවා? සිතක් හට ගන්න තැන තමයි මම කියන දැනුම තියෙන්නේ. ලෝකයේ පිළිබඳ සියලුම සංඥා පිළිබඳ දැනුම තියෙන්නේ. උපත මරණය ස්ත්‍රී පුරුෂ භාවය වෙලාව වයස කැලෙන්ඩර් සියලුම දැනුම තියෙන්නේ මේ විඥාන දැනුම තුළ. එතකොට විඥානය කියන එක දිගටම තියෙන දෙයක්ද මේ හිත කියන එක? නෑ ඒ වෙලේ ඇති වෙලා නැති වෙලා යනවනේ. එතකොට නැති වෙනකොට අර මම කියන දැනුම අවසන් වෙනව නේද එතෙන්දී? නැවතත් හිතක් පහළ වෙනව නේද ඊට පස්සේ? එතනත් ආපහු මම කියන හිතක් පහළ වෙනව නේද? පොඩි ලින්ක් එකක් තියෙනවා වගේ හිතෙන්නේ නේද? එකක් ඇති වෙලා නැති වෙලා ගිහිල්ලා එතන හිදස ගන්නේද ඔය අහන්නේ? එහෙමද? ඛණ්ඩණය ගන්න. දැන් අපේ පැවැත්මක් තියෙනවා කියලා අපිට හිතෙනවනේ. ජීවිතේ. එතකොට දැන් අපේ අතීතයක් අපිට මතකයි. සම්බන්ධ බව. මම හිතන්නේ ඒක තමයි මොකක් හරි එකක් කියලා තියෙනවා මම හිතන්නේ පිටිපස්සේ. ඒකත් මම කියලා දෙන්නම් මේ මෙහෙමයි. දැන් ඔතෙන්දී අපි කිව්වනේ මෙතන පොඩිම කාලේ කුඩාම කාලේ මෙතන මම කියන එකක් තිබ්බේ නෑනේ. කුඩාම අවදීදී මම මගේ කියන එකක් තිබ්බේ නෑ. එතකොට මම මගේ කියන එක ආරම්භ වුණේ කොහොමද කියන එක බහලා තියෙනවා දේශනාවලි. මම කියපු විදිය. ඒ කියන්නේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් කියන දොරවල් පහෙන්නේ ගියේ. නේ? ඒ කියන්නේ ළමයා පොඩි ළමෙක් වශයෙන් මගුසින් ඉපදුනාට ඒ ළමයා දන්නේ නෑනේ මේ මම මගේ කය මේ ඉන්නේ අම්මා තාත්තා කියන එක. ඒතන ප්‍රභාස්වර හිත කියලා අපි කියනවා. ඊට පස්සේ ඒක අනුකරණය වෙන්න ඕනේ මේ කනට ඇහිලා ඉවර වෙලා මේ ඉන්නේ පුතාගේ බෝනික්ක කියලා ඒ වගේ අනුකරණයක් වෙන්න ඕනේ. ඒ අනුකරණයක් තුලින්නේ මම කියන එක හදාගන්නේ මේ ළමයා. එතකොට ඒ හදාගන්න තැන ඇහින් කනෙන් නාසයෙන් විශේෂයෙන්ම මේ කනෙන් අහලා හදාගත්ත දැනුම. කනෙන් අහලා හදාගත්ත දැනුම.
ඒකට අපි කියන අනුසෝතගාමී ප්‍රතිපදාව. ඕන කණෙන් අහලා හදාගත්ත දැනුම. මේ මම කියන එක්කෙනා. දැන් ඔබ කියන්න බෑනේ මේ ටික තේරුණාද පැහැදිලිව? ඔය කියන ටික. මූල ආරම්භයේම කණෙන් අහලා හදාගත්ත දැනුම කියන එක. අම්මා කියලා කිව්වොත් අපි මුලින්ම කණින් අහලා ගත්ත දැනුමකින් තමයි අම්මගේ. ඇහිම් පේන තැන නෙමෙයිනේ කණෙන් අහලා හදාගත්ත දැන්නේ. ඔව්. විශේෂයෙන් මෙහෙනම් කන මත නේද ලෝකෙ මුල් වෙන්නේ. තමයි මේක. ඔව්. ඔව්. එතකොට එතෙන්දී සද්දයක් යනවා. එතකොට අම්මලා තාත්තලාත් එතන අනුකරණය වෙලා තිබ්බා. අනුකරණය වෙලා තිබුණ නිසා ඒ ටික ළමයාට දුන්නා. ඊට පස්සේ එතනින් දැන් තමයි මම මගේ දේවල් කියන එක ස්ත්‍රී පුරුෂ භාවය සියල්ලම හදාගත්තේ. එතනින් ඉඳන් ආපු ගමනන්නේ දැන් අද වෙනකම් අපිට තියෙන්නේ. එතකොට ඔබ මතකයේ පිළිබඳ ප්‍රශ්නේ ඇහුව එක තා පොඩ්ඩක් මට විස්තර කරන්න. මතකයේ පිළිබඳ ප්‍රශ්නේ ඇහුව එක. ඔව් මේ අර දැන් අපිට අතීතයක් කියලා දෙන්න මගේ නම මට මතකයි. මගේ වයස මතකයි, මගේ ස්ත්‍රී පුරුෂ භාවය මතකයි. අපිට එකක් නැති වෙලා තවතෙන් එකක් පටන් ගන්නවා නම් අර අතීතයේ කියන මතකයක් කොහේ ඉතිරිලා ඉන්නේ බෑ. හරි. ඔන්න මම දැන් ඔබට මේ යම්කිසි දෙයක් කියන්න හදනවා. හරිද? ඒක දැන් ඔබට මතකේ තියෙනවද? මතකේ නෑනේ. එතකොට මම සද්දය හරහා ඔබට දෙනවා සංඥාව. එතකොට මොකද වෙන්නේ? ඒක අහලා හඳුනා ගන්නවා. මම කියන ඔරලෝසුවක් කියලා. දැන් මේ මතකේ ආවේ කොහමද? දැන් ওই සද්දය කනට ගෝචර වෙන්න ඉස්සෙල්ලා මම ඇහුවානේ ඔබෙන් ඔය මතකේ තියෙනවද කියලා මම කියන්න හදන එක නෑනේ. එහෙනම් මේ මතකේ කියන එක උදා වෙන්නේ මොකක් නිසාද? විශේෂයෙන්ම මේ හේතුඵල ධාමයට අනුව. නෑ මේකට සංඥාව නිසා තමයි ඇහත් කනක් මේ කියන්නේ දැන් මතකේ තියෙන්නේ මතකේ කොහෙවත් තිබ්බද? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මතකේ කොහෙවත් තියෙන එකක්ද? මේ වෙලාවට හටගන්න එකක්ද? මේ වෙලාවේ හටගන්න එකක් පරණ පින්තූරයක් මතකේ දෙන්නේ. හරි පරණ පින්තූරයක් තමයි මතකේ තියෙන්නේ. පරණ පින්තූරේ ගන්නට හේතුනේ මොකද්ද? මේ මොහොතේ ඇහෙන් කනෙන් ඔබට පෙනීමක් එහෙම නැත්නම් සද්දයක් ශ්‍රවණයක් තුලින් නෙමෙයිද ඔක හැදෙන්නේ. දැන් මේකට කියන්නේ මොකද්ද? දැන් කියන එක විතරයි මම අහන්නේ. දැන් කියන්නේ මේ මොකද්ද කියලා. දැන් පේන එක කියන්නේ. දැන් පේන එක. අතීතෙන් ගත්තේ නැත්තම් කියන්නේ දෙයක් නෑ. අතීතෙන් ගත්තේ නැත්තම් කියන්නේ විදියක් නෑනේ. එහෙනම් පරික්කම කියන සංඥාව කොහෙද තියෙන්නේ? මම වෙන පැත්තකින් කඩන්න යන්නේ. ඔබට අරක අමාරු නිසා වෙන පැත්තකින් යන්නේ නේද? මේ පරික්කම කියන එක ගන්න වෙන්නේ අතීතෙන්නේ. අතීතයේත් ඔබට තිබ්බේ මේ වගේම පෙනීමක් නේද? මස්සයට සාපේක්ෂව. හොඳට හිතන්න. අතීතයේ කියන තැනකට තිබ්බේ වර්තමාන පෙනීමක් නෙමෙයිද? අපිට කවදාවත් ඇහැට කනට නාසයට දිවට කයට අතීත රූපද වැටෙන්නේ අනාගත රූපද වර්තමානයේවද? හොඳට හිතලා බලන්න. ෂුවර්නේ වර්තමානයේවනේ. දැන් එතකොට මේ වැටලා තියෙන්නේ වර්තමානේ කන්නේ. එතකොට සංඥාව ගන්නෙ පරික්කම කියලා මේ සුදු කළු කියලා වටස් හැඩ මේ ඔක්කොම ගන්නෙ අතීතෙන්නේ. අතීතයේ කියන තැනකට තිබ්බේ වර්තමානය යන්නේ. ඊට පස්සේ ඒකේ අයිතිය දෙන්න ඕනේ දැන් ඊළඟ අතීතෙත් නෙමෙයිද? ඊළඟ අතීතෙත් නේද? ඊළඟ අතීතයේ තිබුණේත් වර්තමානයක් නෙමෙයි වගේම. එතකොට අර බලපු පළවෙනි තැනටම එන්න වෙනවා. මේ පුබ්බේ නිවාසානුස්සති ඥාණයෙන් පෙර කඳ පිළිවෙල දැකීම. ඔන්න මතක තියාගන්න පුබ්බේ නිවාසානුස්සති ඥාණයෙන් පෙර කඳ පිළිවෙල දැකීම. දැන් මම කියන්නේ අර යට ගිය දවස ප්‍රභාස්වර හිත ගාවටම යන්න ඔබ. මම මගේ අම්මා තාත්තා වෙලාව වයස කැලෙන්ඩරේ මේ භෞතික රූපවල නම් මෙලෝ දෙයක් නැති කාලයක් තිබ්බනේ.
මම උසින් ඉපදිච්ච දවසේ පොඩි ළමයා. එතෙන්ටම පස්සට ගහ ගහ යන්න පස්සට. පස්සට යන්න පස්සට. එතකොට ඒ ළමයාගෙන් ඇහුවොත් දැන් මෙතන ඉන්න මාස දෙකක විතර ළමයේ පුතේ මේ මොකද්ද තියෙන්නේ කියලා ඒ ළමයා දන්නවද? ඔය නිකන් බලන් ඉදි පේනවා. පුරාණ කර්මයට පේනවා. මේක සුදු දෙයක්, වට දෙයක්, කළු දෙයක්, මේක පඩික්කම කියලා එයා දන්නවද? දන්නේ නැහනේ. එහෙනම් ඒ ළමයාට ඒ වෙලාවේ සම්පූර්ණ වර්තමානය යන්නේ. දැන් අපිට තියෙන්නේ වර්තමානය යන්නේ. එහෙනම් හැමදාම අපිට ඇහැට, කනට, නාසයට, දිවට රූප ගැටෙන්නේ. ඔන්න රූප ගැටෙන්නේ ප්‍රසාද වලට රූප ගැටෙන්නේ අතීතේවත් නෙවෙයි අනාගතේවත් නෙවෙයි වර්තමානේ. වර්තමානේ. එතකොට සංඥාව ගන්නෙ වර්තමාන. සංඥාව ගන්නෙ මොකෙන්ද අපි? ඇසෙන් කනින් නෑ නෑ මේ පඩික්කම කියන එක ගන්නෙ. පරණ මතකේ. පරණ මතකේ. පරණ මතකේ තියෙන තැන තිබුණේ මොකද්ද? වර්තමානේ. එතනක් ගන්න බැරි වෙනවනේ. හිස් වෙනවා. ඊළඟට අපි වෙන අතීතයට තව එකක් දාන්න වෙනවා. එතෙන්ට ගිහිල්ලා බලනකොට තිබ්බේ මේ වගේම පෙනීමක් නෙවෙයිද? එතනක් ගන්න බැරි වෙනවා ඊළඟ එකට දාන්න වෙනවා. දැන් දැන් මට කියන්න ඒ ෂණයයි මේ ෂණයයි අතර වෙලාව මේ පරතරය කොච්චරද? ඒ ෂණයයි මේ ෂණයයි අතර. මේ ළමයාගේ කාලේ ඉඳන් මේ අවුරුදු දැන් ඔබට අවුරුදු 40 නම් ඒ ෂණයයි මේ ෂණයයි අතර කාලය කොච්චරද? කොහොම මේ මනින්නේ ඔය කාලය? ඔබ දැන් නිකන් හිතන්න මෙතන ඉඳලා ඔබ දැන් මන් දිහාම බලාගෙන ඉන්නෝනේ. මන් දිහාම බලාගෙන ඉඳි මං කියන වෙන මොකුත් බලන්න එපා මන් දිහාම බලාගෙන ඉන්න හොඳට කියලා මං කාමරේට ගිහිල්ලා විනාඩි 20ක් විතර ඉඳලා ඉවර වෙලා ආපහු වෙනවා. ඔබේ මේ සම්මත ලෝකෙ මිනිස්සුන්ගේ මේ මැනීමෙන් විනාඩි 20ක් ඔන්න ඔරලෝසුවේ. ඔබ එතකොට විනාඩි 20 ගණන් ගන්නේ මම මෙතනින් නැකිටලා යනෝ මොකෙන් දැක්කොත්ද? අන්න හරි. එතන ඉඳන් ආපහු එනකොට ඇවිල්ලා වාඩි වෙනකොට ඒකත් තීරණය කරන්නේ. ඇහැට සාපේක්ෂවනේ. මේ දෙක අතර කාලය කොච්චරද? මේ දෙක අතර කාලය කොච්චරද? දැන් මස්තහ කිව්වද ගියයි කියලා මම මෙතනින්. ඉන්නවයි කියලා කිව්වද? එහෙනම් ඒක ගන්න කොහෙන්ද? හිතෙන්. හිත ගන්න පුළුවන්ද එහෙනම් අර මේ වෙලාවේ? ඉන්නවයි කියලා හිත ගන්න පුළුවන්ද? නෑ කියලා හිත ගන්න පුළුවන්ද? මස්සහ කියනවාද මෙතන දැන් මම දැන් වාඩි වෙලා දින්නේ හිටගෙන දින්නේ. අපේ ඇතුලෙන් තමයි කියන්නේ. හරි ඇතුල හැදෙන්නේ එළිය ඇත්ත වුණොත්නේ. එළිය දැන් පේන එක ඇත්තද මේක? කියන්න බෑ ඒක. මෙතින් දැන් මොහොතේ නිදහස් නේ මොනෝද? මේකට දැන් ඔබට දිත්තේ මත්තන් කියන්න පුළුවන් නේ. මේක දැන් පඩික්කම කියන්න බෑනේ. එහෙනම් ලෝකය හැදෙන්නේ කොයි වෙලාවේද ඇත්තටම? ලෝකය සකස් වෙන්නේ කොයි වෙලාවේද? මේ මොහොතේමයි. ලෝකය අවසන් වෙන්නේ කොයි වෙලාවේද? මේ මොහොතේමයි. මේට කලින් ෂනේ ලෝකය හැදිච්ච තැනම අවසන් වුණා. ඊට කලින් ෂනේ ලෝකය හැදිච්ච තැනම අවසන් වුණා. හොඳ හැදිච්ච තැන අවසන් වුණයි කියන එක කියන්නේ මොකෙන්ද? මං කියවනේ කාලය අතර මේ අපි කාල පරතරයක් දෙනවා මේක සම්මත ලෝකයට අනුව ඒක බොරුවක් තනි කරමු. ඒකත් විශ්වයේ තියෙන ලොකුම අවිද්‍යාව. මේ වෙලාව වයස කැලෙන්ඩරේ. නමුත් අපි පෘථුවියට අනුව මේ සූර්ය වර්ෂ වලින් ආලෝක වර්ෂ වලට අනුව තමයි ඒක තීරණය කරන්නේ. රැ වෙනවා, එළි වෙනවා, දවල් වෙනවා මෙහෙම කියලා. ඒක සනිකරම බොරුවක්. ඔබට දැන් මේ පුබ්බේ නිවාසානුස්සති ඥාණයෙන් මේ ඔබට පේන දේවල්, ඇහෙන දේවල් පිළිබඳව ඔන්න තව එකක් අපි ගන්න යන්නේ. මේ දිත්ව ලෝකය ගැනයි මේ අහන්නේ දැන්. අපි කතා කරන්නේ ඔන්න දිත්ව ලෝකය පිළිබඳව. දැන් ඔබ වාඩි වෙලානේ ඉන්නේ. මමත් වාඩි වෙලානේ ඉන්නේ. දැන් මේ වෙලාවේ මට කියන්න ඔබේ කය ඕකද මේකද? මේ කයවල දෙක හොඳට බලන්න. මේ කයත් ඔබට පේනවා, ඔය කයත් ඔබට පේනවා මස් ඇහැට. මේ මස් ඇහැට මේ කයත් ඔබට පේනවා, ඔය කයත් පේනවා. ඔබේ කය ඕකද මේකද? දැන් එකකින් කියන්න මට. දැන් පේන එකකින් කියන්න. ඔබේ කය ඕකද මේකද? දැන් පේන එකකින් මට කියන්න. අර පඩික්කම කිව්වා වගේ. දැන් පේන එකෙන් නම් කියන්න පුළුවන්ද? මේ මමයි වාඩි වෙලා ඉන්නේ මේ ඔබයි වාඩි වෙලා ඉන්නේ කියලා දැන් එකෙන් නම් කියන්න පුළුවන්ද? මේකයි අර මම පෙන්නලා හැවි ඔබට මේ දැන් පේන එක කියන්න කියලා. ඔබට කියන්න බැරි වුණානේ. ඔබට පඩික්කම කියලා කියන්නේ ඔබ අතීතෙන්නේ. හොඳයි අතීතේ කියන තැනකත් අර මේ උපමාවෙන් ගන්න. තිබ්බේ මේ වගේම පෙනීමක් නෙමෙයිද අපිට?
මේ වගේම දිත්‍යයන් නෙමෙයිද? මේ ආධ්‍යාත්මික ලෝකය, මේ භෞතික ලෝකය. මේ දැන්නේ පේන්නේ. මේට කලින් ශනේ ඔන්න ඔක්කොම ඉවරයි කියලා හිතා මේ දැන් තමයි මේ පේන්නේ. මේ ආධ්‍යාත්මික මගේ කය, මේ ඕගොල්ලන්ගේ කය. දැන් මේ පෙනීම එකටම ගන්න. මේ පෙනීම ඔක්කොම එකටම ගන්න. මෙන්න මේ වගේ බලන්න ඕනේ ඒක. ඔන්න මට පේනවා දැන් මේ ඔක්කොම පරතරේ ඔක්කොම පේනවා මේකත් එක්කම. ඔන්න ඔක්කොම එකටම බලන්න දැන් මෙහෙම. දැන් මගේ එක මේකද මේකද මේක මගේ කයි මේක ඕගොල්ලන්ගේ කයි කියලා කියන්නේ දැන් පේන එකෙන්ද අතීත දැනුමෙන්ද? අතීත කියන ෂණේ තිබ්බේ මේ වගේම වර්තමාන පෙනීමක් නෙමෙයිද? ඒ වෙලාවෙත් මේක මගේ කය අරක ඕගොල්ලන්ගේ කයි කියලා ගත්තේ මේ ඒ ෂණේන්ද අතීත ෂණේන්ද? ඒ ෂණේටත් ගිහිල්ලා බලනකොට එහෙනම් එහෙම ගිහිල්ලා අර පොඩි බබා ගාවටම යන්න කිසිවක් නොතැවුණු ප්‍රභාස්වර හිතට. ඔන්න ඔකයි ධර්මය. ඔන්න පුබ්බේ නිවාසානුස්සති ඥාණයෙන් ditth ලෝකයේ අවබෝධය. ස්ත්‍රී පුරුෂ කියන එකත් එහෙමයි. දැන් මෙයා ස්ත්‍රියක් මෙයා පුරුෂයෙක් කියන එක අපි තීරණය කරන්නේ දැන් එකෙන්ද අතීතෙකෙන්ද? ඒකත් අර වගේම බලන් යන්න. අර වගේම බලන් යන්න. දැන් මං කිව්වද ස්ත්‍රිය ගන්න ඔය මහා භූත ඉතුරු කරලා පුරුෂයා ගන්න මහා භූත ඉතුරු කරලා පුළුවන්ද ගන්න? එතකොට මං ගිහිල්ලා ඉවරලා දැන් පේන තැන ආයිනේ ගන්න බෑනේ එහෙම. එහෙනම් දැන් මං ඇවිල්ලා ඉවර වෙලා මේ නෝනාගේ අත එක අතකින් අල්ලනවා ඇඟ. අනිත් එක මේ මහත්තයාගේ ඇඟ එක අතකින් අල්ලනවා. දැන් මේ අත් දෙක කියනවාද මේ අල්ලන් ඉන්නේ ස්ත්‍රියක් කාන්තාවක්. මේ අල්ලන් ඉන්නේ පුරුෂයෙක් කියලා කියනවාද? ඒක තියෙන්නේ කොහෙද? හිතේනේ. හිත මනසේ අතීත දැනුමේ. අතීතෙත් අල්ලපු තැන. කොහොම ගියොත් මොකක්ද ඉතුරු වෙන්නේ? හැමදේම. එතකොට මොකද්ද තියෙන්නේ? සූන්නේ ලෝකේ. පටන් ගන්න කොයි වෙලාවෙද? අතීත ඉවරයි කියන අතීත කොහොමද ඉවරයිනේ. ඊයේ දවස් ආපහු ගන්න පුළුවන් ද අපිට හරවල ගන්න බෑනේ. පොඩි කාලේ ගන්න පුළුවන් ද හරවල ගන්න බෑනේ. අනාගතේ ඇවිල්ලා නෑනේ. එහෙනම් දැන්නේ. දැන් පොඩි ළමෙක් විදියට මේ ලෝකෙ දිහා දකින්න. පුංචි බබෙක් විදියට දකින්න. ජේසුස් වහන්සේ කියනවා ඒ ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න පුළුවන් පොඩි ළමෙක් වගේ හිතන කෙනෙකුට. ඇස් තිබුණේ නමුත් රූප දකින්නේ නැහැ. කන් තිබුණේ නමුත් ශබ්ද අහන්නේ නැහැ. මා ගැන සැක නොකරන අය වාග්යවන්ත. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඔන්න ඔබට මුළු ලෝකෙම ටික ප්‍රශ්න දෙකකින් පෙන්නවා. තව අහන්න. මගේ ඊගා ප්‍රශ්නෙට තාමදර උත්තර දුන්නේ. ඒක තමයි එකෙන්ම වැඩේ කරනවා කියලා කිව්වේ. මම ඊගාට අහන්නේ මනස කියන්නේ මොකක්ද කියලා. දැන් හරිද මනස? ඒකට උත්තර ආවා. අන්න ඒකයි තියෙන්නේ. මගේ ඊගා ප්‍රශ්නේ මොකද්ද මේ මරණය කියලා අපි හඳුන්වන්නේ? ඒකත් දැන් අපි කතා කරමු. දැන් මරණය කොහෙද තියෙන්නේ? ඔන්න ඒකත් අපි බලමු. ඔබ අහලත් තියෙ දේශනාව. දැන් අපි මව්කුසෙන් බබෙක් උපදින එක දැක්කේ මොකෙන්ද? ඒකත් අර වගේම යන්න හදන්නේ දැන් ගමනක්. මව්කුසෙන් උපදිනවා අපි දැක්කේ මොකෙන්ද? ඇහුවේ මොකෙන්ද? හරි. සම්මතේ මහ පොළොවේ වල දානවා මැරිලා ඉන්නවයි කියලා දැක්කේ ඇහුවේ මොකෙන්ද? මේ මොහොතේ නම් ඒක තියෙනවද? උපත මරණේ පේනවද? උපත මරණේ පේන්නේ නැහැ ඇහෙන්නේ නැහැ නේද? ඔන්න වෙන විදියකින් දැන් ගහන්න හදන්නේ. උපත මරණේ පේන්නේ නැහැ ඇහෙන්නේ නැහැ. එහෙනම් ඒකයිද කොහාටද? අතීතයට ගියෝද? එහෙනම් අර කිසිවක් නොතැවුණු ප්‍රභාස්වර හිත ගාවට ගියෝද? මව්කුසෙන් ඉපදිච්චන්ට ගියෝද? ඒ ළමයා දන්නවද මම මව්කුසෙන් ඉපදුනාද කියලා? ඒ ළමයා දන්නවද මැරෙනවයි කියලා? එහෙනම් බබා අම්මයි තාත්තයි හදාගත්තද? අම්මයි තාත්තයි බබා හදාගත්තද? කියන්න බලන්න. දැන් මරණය කොහෙද තියෙන්නේ ඇත්තටම? ඒ අතීත දැනුම ගාවට ගියාට පස්සේ මම කුසින් ඉපදිච්ච එළියට ආපු තැනටම යන්න වෙනවා. එතන උපත මරණය තිබ්බේ නෑනේ. දෙයියෝ බුදුන් හිටියේ නෑනේ. දැන් අද රැයට බබෙක් උපදිනවා. අද රැයට අම්මා කෙනෙකුට බබෙක් උපදිනවා. ඒ ළමයා දන්නවද අවුරුදු 2600කට පෙර ගෞතම බුදුන් වහන්සේ කියලා කෙනෙක් හිටියා. මේට අවුරුදු 2000කට 3000කට පෙර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියලා කෙනෙක් හිටියා. දුර්ගමුණු රජුරෝ හිටියා. ඔය මොකද දන්නවද?
ඒ ටික ඔක්කොම කනට ඇහෙන්න සලස්සනව නේද? එතන ඉඳන් නේද යාට වර්ෂ ඔක්කොම හැදෙන්නේ. ඔන්න ඕකයි සසර. ඔන්න ඔය සත්‍ය ඕනම කෙනෙකුට මේ ජීවිතේ මේ ෂණයෙන් අවබෝධ කරගන්න පුළුවන්. අකාලික ධර්මයක් වේක. අකාලිකයි, එහිපස්සිකයි, ඕපනයිකයි, සම්දිත්තිකයි. එහෙනම් මේ මොහොතට කලින් සියලුම චිත්ත දැනුම ඉවරයි. අනාගතේ ඇවිල්ලා නැහැ. මේ මොහොතේ තමයි ලෝකේ ආරම්භයත් අවසානයත් මේ ෂණේම. සිත මුල් කරගත්ත ලෝකය. චිත්තේන නියති ලෝකෝ. එතකොට දැන් මරණය කියන එක ඇත්තටම කතන්දරයක්. මම මරණය පිළිබඳව සෑහෙන ඕස්ට්‍රේලියා දේශනාවල දේශනා කරලා තියෙනවා. ඔබ තව ඒ පිළිබඳව ඇහුවොත් මට කියන්න පුළුවන් ඕනම තැනකින්. මරණය. හාමුදුරුවෝගේ දේශනා කරලා තිනවා මරණ වර්ග දෙකක් ක්ෂණික මරණය සහ ලෞකික මරණය. කවුද දේශනා කරලා තියෙන්නේ? මම මේක සම්මතයේ පෙන්නුවට මම ඇත්තටම මරණය කියන එක කැඩුවා. මරණය කියන එක කඩලා දෙනවා ඕස්ට්‍රේලියා දේශනාවලත් ඇති කුරුවිට කරපුවායිත් ඇති. දැන් මෙතන ෂණිකව මරණ තැන දැන් සම්මතයේ මරණය අපිට මේ ගන්න පුළුවන්ද මේකෙදි මෙහෙම කතා කරලා යනකොට? එහෙනම් දැන් මරණය පිළිබඳ එක මෙතනදි ගන්න පුළුවන් නේද අපිට? මරණය තියෙන හිතේ නේද? එතකොට හිත අවසන් වෙනකොට එතන අමරණීය වෙන්නේ නැද්ද? දැන් අතන මැරෙනවයි කියන එක හොඳට බලන්න. සම්මතයේ මැරෙනවයි කියන එක අපි අහලා දැනගත් එකක්. ඒ අහලා දැනගත් එක කනෙන් හරි ඇහෙන් හරි දකින දෙයට සම්බන්ධ වුණොත් නේ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් සම්බන්ධ වෙලා නැහැ නේම. ඇයි එහෙනම් ජීවත් වෙන කෙනෙක් මලවුන් අතර සොයන්නේ? ඒක පොඩ්ඩක් බලන්න. ජීවත් වෙන කෙනෙක් ඇයි මලවුන් අතර සොයන්නේ? ඔහු නැගිටුණසේක. මරණයෙන් උත්තාන වුණසේක. ඒක හරි. මම අර කිව්ව එක පොඩ්ඩක් කියන්න බෑ. ජීවත් වෙන කෙනෙක් මලවුන් අතර සොයන්නේ. ඔහු නැගිටුණසේක. ජීවත් වෙන කෙනෙක් මලවුන් අතර සොයන්නේ. ජීවත් වෙන කෙනෙක් මලවුන් අතර සොයන්නේ. හොඳට ඒක පොඩ්ඩක් පෙළ බලන්න. මොකද්ද මේක ඇතුලේ තියෙන්නේ කියලා? ඉතින් ජේසුස් වහන්සේ අර මනුෂ්‍ය පුත්‍රයා සිටියේදී කී දේවල් අමතකද? ඇත්තටම මරණය කියන එක අපි කවදාවත් දැකලා තියෙනවද? මෙතන තවත් මම කියන්නම් මේ අපිට පෙනෙන මට්ටම මේ අපිට ඇහෙන මට්ටම මේවා තමයි පුරාණ විපාක කියලා කියන්නේ. මේවා කර්මජ රූප. එතකොට මේ විදියට ඇයි අපිට හදලා දුන්නු නිසා මේ විදියට හදලා දීපු නිසා අපිට මේ විදියට පේන්න ගන්නවා. නමුත් මේ පේන ලෝකය මැවෙන ලෝකයක්. ඒ කර්මයට සාපේක්ෂව. කෙනාට ආයතන වලට මැවෙන ලෝකයක් මේ තියෙන්නේ. ඒ ආයතන ලෝකයට මැවෙන ලෝකයක් තමයි මේ තියෙන්නේ. නමුත් ඒක පේන දෙයට අයිති නැහැ හදාගන්න එක ඊට පස්සේ. දැන් සතර මහා ධාතුව නිසා පේනවා. නව පේන දේ සතර මහා ධාතුවට අඩංගු නැත. ඒකයි. දැන් මෙතන අපි සිමෙන්ති වැල් ටිකක් අල්ල ඉවර වෙලා මේ බුදු පිළිමයක් හදලා තියෙනවා. දැන් කිව්වොත් බුදු පිළිමේ අයින් අර සිමෙන්ති වැලි ටික තියෙද්දි බුදු පිළිමේ අයින් කර ගන්න කියලා. හොඳට හිතන්න උපාදාය රූපේ බුදු පිළිමේ අයින් කරලා ගන්න කියලා ඔබට පුළුවන්ද? ඔබට මම දැන් කියනවා මේ මෙතන සිමෙන්ති වැලි ගල් ටික තියෙද්දි ධාතුව ඉතුරු කරලා බුදු පිළිමේ ගෙදර අනින් යන්න කියලා. පුළුවන්ද? එහෙනම් මේ රූප මොන රූපද?
චිත්ත රූප නෙවෙයිද? නාම රූප නෙවෙයිද? එන්නේ නාම රූප පත්‍ය විඥානන් නේද? එතකොට මේ හිතෙන් දැනගන්නේ අපි මනසේ තියෙන චිත්ත රූප නේද? නාම රූප නේද? එතකොට පටවිය කොහෙද තියෙන්නේ? ඒකත් විඥානයක් ඇත්තටම. එහෙම එකක් නැහැ. පටවි කියන්නේ මේ දැන් මේ පටවි ධාතුව තදගතිය අල්ලන ගතිය. දැන් බලන්න මේ රූප කියන ඒවා මේ පෙනීම දෙකම එකයි ඔබට සාපේක්ෂව. දැන් මම කියනවා ඔබට මේ කණ්ණාඩියේ තියෙන රූපේ ගන්න කියලා. අල්ලන්න කියලා කියනවා. මේ කණ්ණාඩියේ තියෙන රූපය අල්ලන්න කියලා කියනවා ගන්න කියලා කියනවා. පුළුවන්ද? මේකත් එහෙමයි. මෙතන සවිඥානිකව ස්පර්ශාන්තේ ප්‍රසාද ටිකට සාපේක්ෂව මෙතන ඇත. මෙන්න මේ දිත්ත ලෝකේ හැදිලා තියෙන්නේ මෙන්න මේකට සාපේක්ෂව. මේ ආයතන ටිකට. මේ බම්බේ අපවන කූඩුවට සාපේක්ෂව. ඔබට පේන තැනයි අල්ලන තැනයි හොඳටම බලන්න මම මේ කියන එක. පේන තැනයි අල්ලන තැනයි. මේ පෙනීම් දෙකම එකයි. එතකොට මේ ඇහින් පෙන්වන්නා වූ දේ තනිකරම මිරිගුවා මේ තියෙන්නේ. අල්ලනවා කියලා හිතන දේ මිරිගුවා. ආනත් මගේ ඊගාට ප්‍රශ්නේ තමයි ඇයි අපි මෙතනට ඇවිල්ලා තියෙන්නේ? මොකද්ද අපේ ඇයි අපි මෙතන ඉන්නේ මනුස්ස වශයෙන් කියලා? ඇයි අපි ඉඳලා ඉන්නේ මේ විදිහට? මටත් තිබ්බ ලොකු ප්‍රශ්නයක් පොඩි කාලේ ඉඳලම මේ ඇයි මම මෙතන ඉපදුනේ කියන ප්‍රශ්නේ. හේතුඵල ධහමට අනුව ඔබ කරගත්ත දේකුත් නෙමෙයි වෙන කෙනෙක් කරපු දේකුත් නෙමෙයි ඇත්තටම. හේතුඵල ධහමට අනුව තමයි මේ උපත සිද්ධ වුනේ. ඒක ඔබ කරගත්තත් නෙමෙයි වෙන කෙනෙක් කරලා දුන්නත් නෙමෙයි. ඔබ කරගත්තත් නෙමෙයි වෙන කෙනෙක් කරලා දුන්නත් නෙමෙයි. ස්වාමීන් වහන්සේ ඒක මේ ස්වභාව ධර්මයේ නීතියට අනුව ඒක සිද්ධ වුණා කියලාද? මම කිව්වොත් දැන් මෙතන අපිට පේන ලෝකයේ තියෙන්නේ මනුස්ස ලෝකයයි තිරිසංගත සත්වයන්ගේ ලෝකයයිනේ. අනිත් ලෝක අපිට පේන්නේ නැහනේ අපේ පියවිය හැට. එතකොට තිරිසංගත සතත් අපි වගේම මේ වගේම ලෝකයක ඉන්නෝනේ. ඒ උපමාවෙන් බැලුවොත් එතකොට නව මනුස්ස සත්වයා මනසින් උසස්ව මිනිස්සෙක් විදිහට අපි මේ ලෝකෙ ඉපදිලා ඉන්නවා. තිරිසංගත සත්වයාට එහෙම එකක් නැහැ. ඒගොල්ලෝ දුක් එක අපායක් විදිහට තමයි බුදුන් වහන්සේ දේශනා නම් කරේ. ඇත්තට මේක අපායක් තමයි ඉතින්. නමුත් දැන් මේක එතකොට දැන් තිරිසංගත සතාටත් ඒක උරුමයි. මනුෂ්‍ය සත්වයාටත් උරුමයි. නමුත් මනුෂ්‍ය සත්වයාට මේකෙන් ගැලවීමේ අයිතිය ගැලවීමේ හැකියාව තියෙනවා. තිරිසන් සත්වයාට ඒක කරන්න බෑ. බුද්ධ ඥානය මේ ප්‍රඥාව මෙහෙවලි වෙලා මනුස්සයාට මේකෙන් ගැලවීම තියෙනවා. තිරිසංගත සත්‍යයට හේතුඵල ධහමට අනුව මේ ඔය සිද්ධිය සිද්ධ වෙනවා දිගටම. මරමින් ඉපදෙමින් යන සිද්ධිය. නව මනුස්සයාට එහෙම නෙමෙයි මේකෙන් නිදහස් වෙන්න ඉවත් වෙන්න පුළුවන් මේ සසරෙන් මේක තේරුම් අර ගැනීම තුල. එතකොට අර ඔබ අහපු ප්‍රශ්නේ ඔබෙන්ම තමයි මට අහන්න තියෙන ඉස්සෙල්ලා අහපු එක. ඇයි මෙතන ඉන්නේ අපි? මෙතන ඉඳලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? දැන් මෙහෙම දෙයක් නම් එතකොට මේ විදියට මැවෙන්නා වූ මේ විදියට මායා ලෝකයක නම් ඉන්නේ. ඉතින් මේක තව ගන්න දෙයක් නැහැ නේ. එතකොට මිනිසාගේ ජීවිතයේ අරුමන නිවන් දැකීම. ඇත්තටම මනුස්ස ලෝක මේ ලෝකෙට එන්නේ නිවන් දකින්න තමයි ඇත්තටම. නමුත් දැන් එහෙම ආවයි කියලා පෘථුවියට බැඳිච්ච පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ ඇවිල්ලා ඉවර වෙලා ඒගොල්ලෝ අර පෘථුවියට බැඳලා සසර යනවා. ඒතකොට පිරිසක් මේක අවබෝධ කරගෙන සසර දුක නිවාගෙන නිර්වාණයටපත් වෙනවා.
අමනියත්වයටපත් වෙනවා. අරගොල්ලෝ මැරෙමින් ඉපදෙමින් සංසාරේ යනවා. හැබැයි එකම විඥානයක් භවෙන් භවයට යනව නෙමෙයි. දැන් ඔබ මැරිලා ගිහිල්ලා ඉවර වෙලා ආපහු උපදින්නේ ඔබමද? ඔබ මැරිලා ගිහිල්ලා මේ ජීවිතේ ආපහු උපදින්නේ ඔබමද? අපි දැන් ඔය කතා කරන්නේ සම්මත මරණය පිළිබඳව. ඒක ගන්නව වෙන නිසා මොකද ඉස්සෙල්ලා අපි ඒක පරමාර්ථ වශයෙන් පෙන්නුවා. දැන් සම්මතයේ ඔබ හිතමුකෝ ඔබ මරණයටපත් වෙලා ගිහිල්ලා ඉවර වෙලා ආයි නැවතත් උපදින්නේ ඔබමද? නැත්නම් වෙන කෙනෙක්ද? ඕකට කියනවා විඥානවාදය කියලා එකක් තියෙනවා, භෞතිකවාදය කියලා තව එකක් තියෙනවා. එතකොට ඒ කාලෙත් ওই ප්‍රශ්නේ පිළිබඳව තිබ්බා. එතකොට මේ විඥානවාදීන් කියන්න ගත්තා මේ සත්‍යයක් කියලා කෙනෙක් ඉන්නවා, මේ සත්‍යය මරණින් පස්සේ ගිහිල්ලා විඥාණය වෙන තැනක පහළ වෙනවා, එහෙම උපදිනවායි කියලා. ඊට පස්සේ එහෙම වෙන්නේ නැහැ කියලා තව පිරිසක් භෞතිකවාදීන් කිව්වා. බුදුහාමුදුරු දෙකම ප්‍රතික්ෂේප කරා. බුදුහාමුදුරු කිව්වා එහෙම නෙමෙයි මේක වෙන්නේ. ඔබත් නෙමෙයි, ඔබගෙන් අනෙකෙකුත් නෙමෙයි. ඒකට උපමාවක් කිව්වද? දැන් කුරුම්බ ගෙඩියක් තියෙනවා කියලා හිතන්නකෝ. කුරුම්බ ගෙඩියක් තියෙනවා. ටික කාලයක් යනකොට මොකද වෙන්නේ? ඔක පොල් ගෙඩියක් බවට පත් වෙනවනේ. දැන් කුරුම්බ ගෙඩියට මොකද උනේ? දැන් පොල් ගෙඩිය කුරුම්බ ගෙඩියද කුරුම්බ ගෙඩිය පොල් ගෙඩියද? එහෙම කියන්න පුළුවන්ද? අන්නේ වගේ එකක් වෙන්නේ. හැබැයි කුරුම්බ ගෙඩිය නොතිබුණා නම් පොල් ගෙඩියක් හැදෙයිද? ඒක වෙන්නේත් නෑනේ. හැබැයි අරකින් කුරුම්බ ගෙඩියෙන් කොටස පොල් ගෙඩියට ගියෙත් නෑ, ගියයි කියන්නත් බෑ, ගියේ නෑ කියන්නත් බෑ. අන්නේ වගේ එකක්. මොකද පොල් ගෙඩිය බවට පත් වුණාට පස්සේ කුරුම්බ ගෙඩිය එතන නෑ. ඒක. හම්දුනේ මගේ ඊගා ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද මේ නිර්වාණය කියලා කියන්නේ? නිර්වාණය නැත්නම් නිවන එන්ලයිට්මන්ට් මේ ඔක්කොම වලින් හඳුන්වන්නේ. තන මොකද්ද කියන්නේ? ඒ නිවනට ගිය කෙනෙක් නෑ. ඒ නිවන ඉන්න කෙනෙක් නෑ. ඒ නිවන ආපෝ තේජෝ පඨවි නෑ. නිර්වාණය ගැන ඔබට මම කියන්න ගියොතින් වචන වලින් මේක අහන් ඉන්න අයට පොඩි ප්‍රශ්නයක් වෙනවා. ඒක නිසා මට පුළුවන් තරම් විතරයි මම දෙන්නේ. මොකද මේ ඒක විශ්වයට අනුව තමයි ඒක වෙන්නේ. ඇත්තටම මේ කියවෙන්න ඕන විදිහට තමයි කියවෙන්නේ. මොකද අනිත් ටික වචන වලට ගන්න බෑ. දැන් ඔබට මේ කතා කරපු ටිකෙන් මොකද්ද තේරෙන්නේ? නිර්වාණය තේරෙන්නේ නැද්ද? අර පොඩි ළමයාට අනුසෝතගාමි ප්‍රතිපදාව, පටිසෝතගාමි ප්‍රතිපදාව අවශ්‍ය තිබුණෙත් නැහැ. අනුසෝතගාමි ප්‍රතිපදාව තිබුණේ නැහැ. නිකන් හිතන්න මෙහෙම දැන් පොඩි එක්කෙනාට සසර සාපයට අහු වෙන්න ඉස්සර වෙලා, මම හට ගන්න ඉස්සර වෙලා නිවනක් ඕන කමක් තිබ්බද? ඊට පස්සේ සසර සංසාර සාගරේ මම හැදුනට පස්සේ සාපයට අහු වුණාට පස්සේ නේ පටිසෝතගාමි මාර්ගය ඕන උනේ. නේ උඩුගම්බලා යන්න ඕන උනේ. ඔව් එහෙමයි සර්. එතකොට ওই දෙකම නැති කාලයක් තිබ්බ නේද? එහෙමයි සර්. එතන ගැන මොකද්ද හිතන්නේ? කවුද? ළමයි. ඒක අපි කියන්නේ. ඒක අපි කියන්නේ. ඒක ඔබ දැක්කද? එහෙම. ඔබට දකින්න පුළුවන්ද එහෙම ජීවත් වෙන ළමයි? ඇහැට කනට දකින්න බෑනේ. එතකොට එයා මනක් කල්පිතයක්ද? නංගම් නැද්ද? ඇත්තටම අන්න එතන නිවන. ඔන්න මම ගැඹුරුම තැනක් ඔය පෙන්නුවේ. ඔබට පුළුවන් නම් තව හාර උස්සන්න මෙතන. හාර උස්සෝ කියන්න. මං කියන එතන නිවන. හම්දුරු කියන්නේ එයාට කිසි අවස්ථාවක් නැහැ සහ එයා ඒ මොහොතේ ජීවත්
රත් වෙන හේතුව නිසාද එයා නෑ නෑ අපව වරද්දගත්තා. එයා කියලා අපි කියන්නේ කොහොමද? මේක බලන්න තියෙන්නේ තීක්ෂණ ඥානයකින්. සියුම්ම ඥානයකින් මේක මං කිව්වනේ. දැන් ඔබනේ තීරණය කරන්නේ ඒක. අනුසෝතගාමී ප්‍රතිපදාවක් පටිසෝතගාමී ප්‍රතිපදාවක් නැති කාලය තුල අපි මේක උපමාව ප්‍රඥාවෙන් විතරයි ගන්න. උපමාවක් විදියට ගන්න. ඇත්ත කරන්න එපා උපමාවක් විදියට ගන්න. ඇත්ත කරොත් ඔබ අහු වෙනවා. ඇහැට කන්ට අහු වෙනවා. ඒ කියන්නේ අපි අර කතන්දරය සුරංගනා කතාවක් හදලා ලියන්නේ මේක අහවල් දෙය මෙහෙමයි කියලා අන්නේ වගේ එකක් වගේ උපමාවක් විදියට විතරක් ගන්න මේක. අපි කවදාවත් දැකලා නැති නගරයක් නිර්මාණය කරලා ඒ නගරේ මිනිස්සු જાතියකුත් දාලා ඒ නගරේ බිල්ඩින් වගේකුත් තියෙනවා ඒක හැබැයි අපි කවදාවත් දැකලා නැහැ ඒ නගරය පිළිබඳව. මේ කතාවක්. මේ කතාව පොතකට ලියලා තියෙනවා. මොකද මටත් ඒ වගේ එකක් වෙලා තියෙනවා. එක්තරා කාලෙක මම සිරිපාදිට යන්න හේතුව ඒක. එක්තරා හාමුදුරු කෙනෙකුට තමවන් කියන්නේ පොතක් ලියලා තිබ්බා මාර්ගඵලලාභී පිළිබඳව. හරිද? මම එතකොට ධර්මය ගවේෂණය කරන කාලේ. ඉතින් මේ පොතේ නම්බරයකුත් හාමුදුරන්ගේ දාලා තිබ්බා. මම නම්බරයට කොයි එකටත් කෝල් දුන්නේ නැහැ ඉස්සර වෙලා. මම දැන් මොකද්ද කරන්නේ මේ තාපසයා හොයාගෙන පිරිකර බඩු මුට්ටු ඔක්කොම අරගෙන දැන් බඩගෑව කැලේ. බඩගෑවලා හොයනවා මේ තාපසයා නෑ දැන්. ඊට පස්සේ කොයි එකටත් කියලා මේ හාමුදුරන්ගේ නම්බරේ කෝල් එකක් දුන්නා. හාමුදුරනේ මං අර තාපසතුමා ඔබ වහන්සේ ලියපු පොතේ හොයාගෙන යනවා මේ කැලේමද ඉන්නේ දැන් කොතනද ඔය කුටිය තියෙන්නේ කියලා. හාමුදුරුවෝ කිව්වේ මොකක්ද දන්නවද? මොකද්ද කියන්නේ නැද්ද? මේ ප්‍රබන්ධ කතාවල් ලියලා තියෙන්නේ හාමුදුරුවෝ. අන්න ඒ වගේ එකක් මෙතනක් තියෙනවා. ප්‍රබන්ධ කතාව. ඊට පස්සේ මම ඒ කාලේ නාහෙට අහන්නේ නැති එක්කෙනෙක් ටිකක්. මම බැන්න හොඳටම ගුණහරුපේ. මිනිස්සු අමාරුවේ දාන්න එපා ඔයි කියලා. අන්න ඒ වගේ. ඔව් මාර වැඩක් ඒක. ඒක. අන්න ඒ වගේ එකක්. අන්න ඒ වගේ එකක් කොනේ තියෙන්නේ. හැබැයි එතන ගැන තීරණ නිමිති කිසිම දෙයක් දෙන්න බෑ. ඒකට තව විදියකින් කියනවා නම් පහනක් තිබ්බා. ඒ පහන දැල්ලුණා. ඒ පහන නිවුණා. ඒ පහන නිවුණාට පස්සේ දැල්ල කොහාට ගියේ? විශ්වය තුළින් පැමිණිලා විශ්වයට පණිවිඩය කියලා නැවතත් ඉඳපු තැනටම යනවා ඒගොල්ලෝ. විශ්වය තුළින් පැමිණිලා මගේ ශුන්‍යතාවය තුළින් ඉපදිලා ශුන්‍යතාවයට යනවා. ඒ ආර්යයන් වහන්සේ ශුන්‍යතාවය තුළින් ඉපදිලා සසරට බහිනවා. පෘථිවිය පොළොවට බහිනවා. අග්ගඤ්ඤ සූත්‍රයේ පැහැදිලිව කියනවා ආබස්සර බ්‍රහ්ම ලෝකේ ඉඳන් ඇවිල්ලා මේ මහ පොළොවට බැහැලි වෙලා මේ මහ පොළොව ඇගිල්ලක් ගහලා මේ කරගෙන රස තෘෂ්ණාව හැදිලා හදාගත්ත විදිය. ඒතර ලෝකේ ආරම්භයට පෙර කිසිම දෙයක් නැති මහා ශුන්‍යතාවයක් තිබුණා. ඒකට තමයි මම කර්ණාඩියෙන් පෙන්නුවේ ඉටිබන්ධම සහ දැල්ල තියෙද්දි නිවුවට පස්සේ එදා මහා ප්‍රඥාවන්තයෙක් වුණු මොගරාජ හාමුදුරුවෝ මොගරාජ තවුසා බුදුන් වහන්සේගෙන් ඔය සෑහෙන දේවල් පිළිබඳව හදාarලා ඇවිල්ලා හැවුවේ ප්‍රශ්නේ ඕක තමයි ලෝකයේ පිළිබඳව. බුදුන් වහන්සේගේ ශුන්‍යතෝ ලෝකෝ මොගරාජ. ලෝකේ ශූන්‍ය. නිර්වාණය කියන්නේ ශූන්‍යතාවය. නිර්වාණය කියන්නේ ශූන්‍යතාවය. ඒ ශූන්‍යතාවය දකින්න කෙනෙක් නැහැ. ඇත්තටම ශූන්‍යතාවය කියලා කියන්නේ ශූන්‍යතාවය තුළ ඉන්න කෙනෙක් නැහැ. අපිට වචනයක් විතරයි කියන්නේ ශූන්‍යතාවය කියලා.
මගේ ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ කොහොමද අපි ඒක ළඟා කරගන්නේ කියන එක ජීවිතේ. ඒක ළඟා කරගන්න විදිය තමයි අපි ඉස්සෙල්ලා කිව්වේ. මතකද ඔබට? ලෝකාරම්භය ගැන කිව්වා. මොකද්ද ලෝකාරම්භය? මම කුසෙන් අපි මේ ලෝකෙට මිනිස්සෙක් වශයෙන් ඉපදුනා. ඉපදෙනකොට අපිට ප්‍රඥප්ති කිසිම දෙයක් තිබුණේ නැහැ. මම මගේ කියන එකක් තිබුණේ නැහැ. ඊට පස්සේ ලෝකය හදාගත්ත විදිය අග්ගඤ්ඤය පහළ වෙලා ඒක පෙන්නුවා. ඊට පස්සේ ඒ හදාගත්ත සියලුම අතීත දැනුම මේ වෙනකොට ඉවරයි. අනාගතයේ ලෝකේ පටන් අරගෙන නැහැ. එහෙනම් සමුදය ධම්මං නිරෝධ ධම්මං. එහෙනම් ලෝකේ ඇති වෙන්නේ මේ වර්තමාන කියන මේ ෂනේ. එතකොට මේ මොහොතේ මේ හේතුඵල ධහමට අනුව සිද්ධියක් සිද්ධ වෙනවා. සංසාර පැවැත්මක් සිද්ධ වෙනවා. අන්නේ පැවැත්මෙන් උපදින එකෙන් අන්නේ උපතෙන් නිදහස් වෙන්න ඕන අපි. නූපදින තත්ත්වයටපත් වෙන්න ඕන. ඒ කියන්නේ මේ මොහොතෙන් නිදහස් වීම. මේ මොහොතේ දැන් අටවිසි බුදුහාමුදුරුවෝ ගෞතම බුදුහාමුදුරුවෝ ඔක්කොම දැනුම තියෙන වෙලාව වයස කැලෙන්ඩරේ මේ සියලුම දැනුම තියෙන මේ දැන් මොහොතේ පහළ වෙන විඥාන දැනුම තුල නෙමෙයිද? මේට කලින් ෂනේ ඒ දැනුම ඉවර වුණා. අනාගත ෂනේ ඒ දැනුම තාම පටන් ගත්තේ නැහැ. හිත පටන් ගත්තේ නැහැ. එහෙනම් මේ මොහොතේ ලෝකය ඇති වෙන තැනම සමුදය තුනම නිරෝධ වෙනකොට මොකද්ද වෙන්නේ? ඉවර වෙලා යනවා. අන්න ඒක දැකීම. බුදුන් වහන්සේ දා පෙන්නුවා ඒකනේ ගයා බෝධිමූලයේදී පෙන්නුවා කිව්වේ මේ ලෝකයේහි ඇතිවීම නැතිවීම එක ෂණයකදී දැක්කා. දැකලා ඉවරලා තමයි චක්කුං උදපාදි ඥානං උදපාදි විද්‍යා උදපාදි ආලෝක උදපාදි කියලා සිංහනාද කරේ. මේ ලෝකයේහි නිරෝධයයි පෙර නොඇසු විරු දහමක් දැක්ක කිව්වේ. එහෙනම් මේ එකම ෂණයක් තුල මේ මොහොතේ ඒක තමයි බුද්ධෝත්පාද ෂණය අකාලික දර්ශනය. එතකොට මේ මොහොතේ දකින්න තියෙන්නේ මොකද්ද? අපිට වර්තමානයක් විතරයි හැමදාම හම්බ වෙන්නේ. ඒ මාර්ගය තමයි ඒ වර්තමානයේ පළවෙනිම ඥානය හැටියට අපි නම් කරන්නේ මොකද්ද? උදේවැය ඥානය. සිත ඇතිවීම, සිත නැතිවීම. සිත හට ගැනීම, සිත නිරුද්ධ වීම. තව ගාථාවකින් කියනවා නම් අනිත්‍යවත සංඛාරා උප්පාදවය ධම්මිනෝ uppajjitva niruddhanti. උපදින තරම නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ භවය වැය වෙනවා. භවය වැය වෙනවා එතරම්. ඇත්තටම ශනික මරණය. ඒ සත්‍යයන් ඒ ඉන්න හැම අවස්ථාවකම ඒ දේ තමයි සිද්ධ වෙන්නේ. යා තේසං සත්තානං තම්මා සත්තනිකා. ඒ සත්‍යයේ ඉන්න තැනම චුති අන්න චවනතා බේදෝ අන්තර්දානං මච්චු මරණ අන්න කාලක්‍ය කලේබරස්ස නික්‍රේපෝ ජීවිතින්දියා සුපච්චේදෝ අයං උච්චති භික්ඛවේ මරණ. එතකොට මරණය පිළිබඳ දැනුම තියෙන්නේ කය දන්නේ නැහැ මැරෙනවයි කියලා. මරණය පිළිබඳ දැනුම තියෙන්නේ විඥාන දැනුම තුල. උපත පිළිබඳ දැනුම තියෙන්නේ විඥාන දැනුම තුල. මම පිළිබඳ දැනුම තියෙන්නේ විඥාන දැනුම තුල. වේලාව වයස කැලෙන්ඩරේ මේ සියලු ලෝකයේ තියෙන සියලුම දැනුම තියෙන්නේ මේ විඥාන දැනුම තුල. නම් විඥානය හටගන්නේ මේ මොහොතේ. නම් මේ මොහොතේ විඥානය හටගත්ත දැනුම සමුදය තුලම නිරුද්ධ වෙනවනම් ලෝකය මෙතන අවසන් වෙනවා. අන්න එතන මහා ශුන්‍යතාවය හේවත් බුද්ධෝත්පාදෂණය පහළ වෙලා මෛත්‍රී බුදුන් දැකලා නිවන් දකිනවා. මෙතේ බුදුන් දැක නිවන් දකිනවා. ඔව්. එතකොට මේගොල්ලෝ බුද්ධ කියලා හිතාගෙන හිටියේ මොකේද? රූපයකට. නෑ. බුද්ධ කියන්නේ රූපයකින් දකින්න බෑ. ධර්මයෙන් දකින්න කිව්වේ ඒක. සෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යමෙක් ධර්මයේ දකිද පටිච්චසමුප්පාදයේ දකිද මා දකි බුදුන් දකි. ඒ බුද්ධට රූප නැහැ. හදන්න මිනිස්සුද නැහැ. අපපටි පුද්ගලෝ අපපටි සමෝ. නිර්මාණ කරන්න කෙනෙක් නැහැ. කියන්න වචන නැහැ. මගේ අවසාන ප්‍රශ්න දෙක තියෙන්නේ මම දන්නේ ඒක අහන්න එක හරිද නැද්ද කියලා ඔයගොල්ලෝ අහන්න. ස්වාමීන් වහන්සේ කොහොමද ඇත්තටම මේ ලෝකය දකින්නේ?
මේ ලෝකේ ස්වාමීන් වහන්සේ කොහොමද ලෝකේ දකින්නේ? දකින්න විදිය තමයි ශුන්‍යතාවයෙන් දකින්නවා. නමුත් ඒ වචන එතෙන්ද කියන්න බෑ. දැන් බුදුන් වහන්සේ ළඟට දවසක් එක්තරා දෙවියෙක් ඇවිල්ලා අහනවා ඔබ වහන්සේ මේ ඔගේ තරණය කරේ කොහොමද කියලා. ඊට පස්සේ බුදුන් වහන්සේ මොකද්ද දෙන උත්තරය? ඔබ දැන් හිතනවාද මම මේ මොකද්ද කරන්න හදන්නේ කියලා? හිතෙන්නේ නිකන් ඔක දිහා බලලා කියන්න බෑ. ටිකක් වෙයි බලන් ඉන්න. ඔබ පොඩි සමාධියකට ගන්නත් ඕන. නැත්නම් ඔබට කියන්නේ දැන් අපි නැවැත්තුවේ කොතනද කියලා මට ඉස්සෙල්ලා කියන්න. මට පොත ගන්න. කතා කරේ නිර්වාණය පිළිබඳව. මේ නිර්වාණයට උපමාවක්. දැන් ඔබට පේනවද ඇත්තටම තියෙන ඉටි පහනත් කණ්ණාඩියෙන් පේන එකත් ඒ දැල්ලත් දෙකම මස් ඇහැට සාපේක්ෂව එක සමානයි කියලා අපිට. මස් ඇහැට. ලෝකයේ අන්ත දෙකක් තියෙනවා. ඇත කියන එක ඒකාන්තයක්, නැත කියන එක දෙවෙනි අන්තය. අත්තිතංච නාත්තිතංච. එතකොට දැන් කණ්ණාඩිය නම් තියෙන්නේ ඇත්තටම අත පිච්චෙන, ඇත්තටම අත මේ එළිය නම් තියෙන්නේ ඇත්තටම අත පිච්චෙන ඇත්තම ඉටිපන්දම. කණ්ණාඩිය නම් තියෙන්නේ මේ ඉටිපන්දමේ ප්‍රතිබිම්බයක් කියලා කියන්නේ ඔබේ ඇහැද හිතද? ඒකත් ওই විදියට බලාගෙන ගියොත් එතකොට අර පුබ්බේ නිවාසානුස්සති ඥාණයෙන් බලාගෙන ගියොත් දෙකම එකයි. දෙකම එකයිනේ. එහෙනම් අපි දෙකම එකයි නම් කණ්ණාඩියේ තියෙන එකම ගමුකෝ. දෙකම එකයිනේ. දැන් කණ්ණාඩියේ තියෙන ඉටිපන්දම ඇත කියන්න පුළුවන්ද? ඉටිපන්දම විදියට ගන්න අපේ ශරීර කූඩුව. මේ ඉටිපන්දමේ මොකක්ද ඒකට කියන්නේ? දැල්ල හිත විදියට, විඥාන විදියට, ඇඟ මේ ඇඟ විදියට ගන්න අනිත් යට කැලලට මොකද්ද කියන්නේ? ඉටි ටික. ඉටි ටික හඳ. ඔන්න හොඳට අහගන්න. ඉටි ටික විදියට ගන්න ඔබේ ශරීරය. දැල්ල විදියට ගන්න ඔබේ විඥාන ධාතුව. එතකොට දැන් කණ්ණාඩියේ තියෙන ඉටිපන්දම ඇත්තටම ඇත කියන්න පුළුවන්ද? ඔබ තේ ඉඳන් නුවණින් හිතලා බලන්න. ඇත්තටම නැත කියන්න පුළුවන්ද? ඔය නිවන ශුන්‍යතාවය ඔක්කොම කියවෙනවා දැන්. ලේසි නෑ. කණ්ණාඩියේ ඔබ හොඳට හිතන්න කණ්ණාඩියේ තියෙන ඉටි ටික සහ ඉටි දැල්ල පන්දම ඇත කියන්න පුළුවන්ද නැත කියන්න පුළුවන්ද? ඒ දෙකම කියන්න බෑ. මොකද දැන් අපේ ඇහැකට අහු වෙන්නේ යම්කිසි ප්‍රමාණයක් විතරයි. නෑ ඒක තමයි මං කිව්වේ. ඇහැට සාපේක්ෂව තමයි දැන් මම කියන්නේ. ඇත කියන්නත් බෑ නැත කියන්නත් බෑනේ. ඒක හොඳටම තේරෙන්නේ නැද්ද? පැහැදිලිවම ඇත කියන්නත් බෑ නැත කියන්නත් බෑනේ. නමුත් මෙතන මං කියවනේ මේ ප්‍රසාද වලින් හේතුඵල ධමයට අනුව අපිට හේතු මේ පේනවා. හැබැයි පේන දේ එළිය තියෙන දෙයක් නෙමෙයි කියලා. දැන් පැහැදිලිද එතකොට? ඇතුලෙන් තමන්ගේ හිතේ ඇතුලෙන්. ඔව්. ඒක අවිද්‍යාව නිසා හදාගන්න එක. එතකොට ඒ හිත බොරු වෙන්නේ නැද්ද? පෙනීම මායාවන් නම් සීනයන් නම් මිරිගුවන් නම් හැදෙන විඥාණය විඥානයේ මායාවක් වෙනව නේද? දැන් ජීවත් වෙලා ඉඳිද්දී ඔන්න ඔතන තමයි ගැඹුරුම තැන නිර්වාණය කියන තැන. ජීවත් වෙලා ඉඳිද්දී ජීවත් වෙලා ඉඳිද්දී ඔය විදියට නම් ඔය විදියටමයි ඔබට පේන්නේ ජීවත් වෙලා ඉඳිද්දී යන. දැන් කණ්ණාඩියේ එක යම්සේද මේ ඇත්තටම පේන එකයි පෙනීම දෙකම එකයි. ඔන්න හොඳට බලා ගන්න පෙනීම දෙකම එකයි. දැන් ඔබ
හොඳට ඒක ගන්න කණ්ණාඩියෙන් පේන එකයි ඇත්තටම පේන එකයි කිසිම වෙනසක් නැහැ. මස් ඇහැ කියන්නේ නැහැ. පෙනීම දෙකම එකයි. ජීවත් වෙලා ඉඳිද්දි එක කණ්ණාඩියේ තියෙන එක. දැන් නිවන් හිටපන්දම ළඟට ඇවිල්ලා කණ්ණාඩියේ තිබුණු ඉටිපන්දම නිවුවද? ඉටිපන්දමත් දැල් වෙලා තිබ්බද කණ්ණාඩිය මුලින්? මං කියවනේ ඉස්සෙල්ලාම කණ්ණාඩි ඉටිපන්දම ඇත කියන්නත් බෑ නැත කියන්නත් බෑ. එහෙනම් පෙනුණු ප්‍රසාද වලට පෙනුණු සංඥාව මිරිඟුවක්. විඥානය මහා මායාවක්. එතකොට ජීවත් වෙලා ඉඳිද්දි මේ දැන් තියෙන එක කණ්ණාඩියේ තියෙන එක. නිවුවට පස්සේ තිබිච්ච එක නිවුවද? තිබිච්ච එක නිවුවද? කන්නඩිය ඇතුලේ තිබිච්ච. ඔව් ඔව්. ශුන්‍යතාවය තුලින් ශුන්‍යතාවයට. කණ්ණාඩිය ඇතුලේ තිබිච්ච එක නිවුවයි කියන්නත් බෑ. නිවන්න ඉස්සර වෙලා කණ්ණාඩිය ඇතුලේ තිබුණයි කියන්නත් බෑනේ. අන්න ඒ වගේ එකක් ශුන්‍යතාවේ නිවන කියන්නේ. ඒ කියන්නේ ඇත්ත නැත්ත කියන දෙපැත්තෙම මේක ස්වභාවය. ඔය දැන් කණ්ණාඩියේ ඉටිපන්දම ඉටි දැල්ල ඇත කියන්නත් බෑ නැත කියන්නත් බෑනේ. ඒ වැටිලා තියෙද්දිම අපිට තේරුම් ගන්න පුළුවන් මේ මිරිඟුවක් මේක ශූන්‍යමයි කියලා. ඒ වගේ ලෝකේ පරමව ශූන්‍යයි. ශුන්‍යතාවයෙන් පිරිච්ච ලෝකයක ඉපදුනා. ශුන්‍යතාවය තුලින් ඉපදුනා. ඒක මාර කතාව. ශුන්‍යතාවය තුලින් ඉපදුනා. ශුන්‍යතාවයට ආපහු ගියා. ශුන්‍යතාවය තුලින් ඉපදී උත්සාහ කරෙත් නැහැ, උත්සාහ නොකර හිටියෙත් නැහැ. එයා පීනුවෙත් නැහැ, නොපීනා හිටියෙත් නැහැ. ඒ වගේ අන්තිමටමපත් වෙච්ච කෙරවලටමපත් වෙච්ච කෙනෙකුට ලෝකේ දකින්න විදිය කියන්න කිව්වොත් නිශ්ශබ්ද වෙලා ඉන්නවා. එච්චරයි කරන්නේ. කියන්න ක්‍රමයක් නැහැ. නිකන් වචනයකට කියන්න ඕන නිසා මම ශුන්‍යතාව විහරණයෙන් පසු වෙනවා කියලා කියනවා. නමුත් ඒකත් වචනයක් විතරයි. එහෙම නැතුව කියනවා නම් ඇත්තටම ඕගොල්ලෝ අපි දකින්න විදියටම ඔබ වහන්සේ දකින්න කියලා හැව මම කියනවා. ඔව්. ඔබට මේ බුදු පිළිම පේනවද කියලා හැව මම කියනවා. ඔව් මටත් පේනවා බුදු පිළිම මෙතන. මේ අනිත් රූපත් ඔක්කොම පේනවා මට. මොකද්ද වෙනස තියෙන්නේ? මොකද්ද වෙනස දෙක අතර? ඒ දෙක අතර කිව්වේ? කියන්නේ දැන් ස්වාමීන් වහන්සේ දකින්න විදිය සහ ලෞකික ජීවිතය අපි දකින්න විදිය අතර වෙනස. කිසිම වෙනසක් නැහැ. ඒතකොට මොකද්ද වෙනස? ඒකට කිසිම වෙනසක් නැහැ. අවබෝධය. මුකුත් නැහැ. ඒක මාර කතාව. අවබෝධයක් තියෙනවා නම් අවබෝධ කරගත්ත කෙනෙක් සිටිය යුතුයි. ශුන්‍යතාවය තුළ කෙනෙක් නැති නිසා ඔබ දකින්න විදිහට මාත් දකින්න. අවබෝධය මොකක්ද? අවබෝධය කොහෙද තියෙන්නේ කියලා බැලුවොත් එහෙම ගන්නත් බැරි වෙනවා. මගේ ප්‍රශ්නේ ඉවරයි. හැමෝටම අන්තිම ප්‍රශ්නේ තියෙන්නේ කවුරු හරි මේ සම්බන්ධව හොයනවා නම් නිර්වාණය හෝ මමත්වේ නැති කිරීම හෝ මේ ලෝකෙ මොකක් හරි අවුලක් තියෙනවා කියලා යම් කෙනෙක් හොයනවා නම් එයාට දෙන්න පුළුවන් සරල ඇඩ්වයිස් එකක්. ඔව් එහෙම නැත්නම් දෙයක් පුළුවන් නම් ආදුරට කියන්නේ මොකද මේ ගොඩක් කට්ටිය බලයි කියනවා. මෙහෙම ඒකට අපි කතා කරපු ටිකේ මැත්තටම තියෙනවා. මං කියන්නේ ඔබ මේ ලෝකය ඇති වෙච්ච විදිය ලෝකේ ආපස්සට යන්න. ඉස්සරහට ගියොත් ඔබට මරණය හම්බ වෙන්නේ. ආපස්සට ගියොත් නිර්වාණය හම්බ වෙන්නේ. එතකොට ඔබට ජීවිත අවබෝධයෙන් මේක දකින්න පුළුවන්. ඔබ මොකක් නිසාද මේ ලෝකෙ ඉන්නේ? අර ඉස්සෙල්ලා කිව්වා වගේ මොකක් කරන්නද මේ ලෝකෙට ආවේ? ඇත්තට මම කියන්නේ කවුද? ඉතින් ඔය දේවල් පිළිබඳ නිදහස්සේ
නිදහසේ හිතන්න ඕනේ ඇත්තටම ගවේෂණය කරන්න ඕනේ ඒක පිළිබඳව. මේ ජීවත් වෙන්නේ මොකටද? ඒව පිළිබඳව තමා තුළින් පෞද්ගලිකව තමා තුළින් ඒක අධ්‍යයනයක් කරන්න වෙනවා. ඒ ධර්මය අපි ඇත්තටම ධර්මයේ මේක බාහිරෙන් මුනිවරයෙක්ගෙන් අහන්න පෙර මේ නිවන් දකින කට්ටියට තමා තුළ ධර්මයේ මූල බීජයක් වශයෙන් පවතිනවා මනුස්ස ලෝකෙට එනකොට. මම කියන්නේ මේ ජීවිතේ පස්විම් භවික නිවන් දකින්න පිම්පිරිච්ච කට්ටියට බාහිරෙන් ධර්මය ඇහෙන්න පෙර කුඩා කාලේ ඉඳන් මේගොල්ලන් තුළ ධර්මය පහළ වෙනවා. ඒ පහළ වෙන ධර්මය මොකද්ද? මේ ලෝකේ අනිත්‍ය ස්වභාවය, මේ ලෝකේ දුක්ඛ ස්වභාවය, මේ ලෝකේ පිළිබඳ හුරු නැති බව ඒගොල්ලන්ට ඒක දැනෙන්න ගන්නවා. ඒගොල්ලෝ හරි වෙනස්. ඒගොල්ලෝ හිතන විදිය වෙනස් ඇත්තටම. කුඩා කාලේ ඉඳන් හිත සකස් වෙන්නේ හරි වෙනස් විදියට. ඒක තමයි ඇත්ත. ඒ කියන්නේ මේක මොකක් හරි පොඩි පොස්සක් තියෙනවා කියලා හැමතිස්සෙම ඔවුනේ දැන් මනුස්ස ලෝකේ පෘථුවියට සම්බන්ධ වෙච්ච මිනිස්සු කුඩා කාලේ ඉඳන් ඒ ගහ හැදෙන විදිය පේනවනේ අපිට. එයා ඉගෙන ගන්න කැමති, විශ්වවිද්‍යාලය යන්න කැමති. නමුත් මේකට සම්බන්ධ වෙන පිරිස එහෙම නෙමෙයි. ඒව කරන්න ඕන මට කරන්නත් පුළුවන් කෙනෙක්. වෙන මේ සමාජයෙන් දෙන විදියට අම්මලා තාත්තලා දෙන මේ කරන්න පුළුවන්. හැබැයි අතුලාන්තය තුල වෙනස් විදියට එයා බලනවා මේ ලෝකය පිළිබඳව. මේක මහා දුකක් විදියට දකින්න ගන්නවා. මේකේ මොකක්ද ඇත්ත කියලා හොයන්න ගන්නවා. මරණය පිළිබඳව විශේෂයෙන් දැනෙන්න ගන්නවා. විශේෂයෙන් මේක මරණය පිළිබඳව. මරණය පිළිබඳ යාට ලොකු කලකිරීමක් ඇති වෙනවා. මරණය පිළිබඳව හොයන්න ගන්නවා. අන්න ඒක තමයි වෙන්නේ. ඒතර ප්‍රධාන වශයෙන්. ඒ ළමයි පවා හරි වෙනවා. දැන් අපි මේ කාලේදී මේ ළමයාගේ කාලේදී අපිට ඒක තිබ්බා. අපි බලලා තියෙනවා. අපි මට මතකයි ගිරවෙක් ඇති කරා අපේ ගෙදර. අපි ගිරව මැරුණාට පස්සේ මං ගිහිල්ලා පස් වෙනකම්ම හාරලා තියෙනවා. හාර බලලා තියෙනවා. එතකට ටික පෙන්ද ටික ඔක්කොම බලලා තියෙනවා. ඒකට ඒ වගේ අවබෝධයක් අදින්නේ නැහැ නේ මල ගෙදර ගියාට පස්සේ. ඒ මල ගෙදර පිළිබඳව හොඳට ගවේෂණය කරලා තියෙනවා. මැරෙනවා. ඒතකොට පණ තියෙනවා කියලා හිටියා දැන් මැරිලා කියලා කියනවා. ඊට මම්ම හිතනවා මෙයාගේ හිත දැන් කොහෙද ඇත්තේ. ඉතින් ඔන්න ඔය වගේ හිතනවා. එතකොට අහසින් උඩ මොනවද? මේ කාලේ දන්නේ නැහැ නේ මෙහෙම. එළියෙන් දැන් ලෝකේ හොයන විදිහ තමයි පොළොව යට මොනවද? ඔන්න ඔය වගේ දේවල් හිතලා තියෙනවා. අහලත් තියෙනවා. ඒගොල්ලෝ මේ ලෝකෙන් ඈතර වෙන අය ඇත්තටම. ඒගොල්ලෝ ඈතර වෙන අය. ඒගොල්ලන්ට දැන් තව අත්දැකීමක් මම ඕනනම් කියන්න. මේ ඒගොල්ලෝ කුඩා කාලේ රාත් නිදාගත්තට පස්සේ ඉන්නේ උඩක ඉඳන් පහළට යනවා වගේ දැනෙනවා. අර ෆේන් එකේ යනකොට එකපාරට පාත් කරන්න යන්නේ වගේ. උඩ ලොකු උඩක ඉඳලා පහළට යනවා වගේ. ඊට පස්සේ බලනකොට ඇඳේ ඉන්නේ. ඔන්න ඒ වගේ එකක් තියෙනවා. හිතන විදිය හරි වෙනස් ඒගොල්ලෝ ඇත්තටම. හිත වැඩ කරන්නේ හරි වෙනස් විදියට. අනිත් එක තමයි මේ ලෝකේ ප්‍රධාන වශයෙන්ම තව එකක් කියන්න ඕන. මේ ලෝකය තුල තියෙන දේවල් ඔක්කොම අත්හදා බලනවා. ආස්වාදයේ පව ඔක්කොම විඳ බලනවා. කන්න තියෙන ඒවා ඔක්කොම කාලා බලනවා ඒගොල්ලෝ. හැබැයි බැඳින්නේ නැහැ. බැඳීමක් ඇති වෙන විදියට ඒගොල්ලෝ යන්නේ නැහැ. බැඳීම හදා ගන්න නැතුව මේ ලෝකයේ තුල හොඳට රවුම් ගහනවා. රවුම් ගහලා පෙළ බලනවා ආස්වාදය ආදීනව. ආස්වාදය ආදීනව. දැන් ආස්වාදයේ විඳින්න ගිහිලා ආදීනවයට ලක් වෙනවා. දැන් මේ නිස්සන්නේ හොයා ගන්න ඕන කම තියෙන්නේ. දැන් නිස්සන්නේ හොයාගෙන දහමට එනවා. එහෙමයි එන්නේ. ඒගොල්ලෝ පුරුදු නැති අය. ඕක කරන් දින වැඩ ඔක්කොම කරලා ඉන්නේ. ඒක. ඇත්තනේ උපතිස්ස කෝලිත කතාවෙත් එහෙමනේ තියෙන්නේ ඉතින්. සාරිපුත්ත මොග්ගල්ලාන නෑ බුද්ධාගම ගැන අවබෝධයක් ඕනේ. බුද්ධාගමක් ගැන අවබෝධයක් වෙන්න ඕනේ. ජීවිතය ගැන අවබෝධය තිබ්බනම් නේද? ඒකනේ බුද්ධාගම. ඇත්තටම මිනිස්සු නිවන කියලා හිතන් ඉන්නෙත් මේ අපි මේ සසර ගිහිල්ලා බලාපොරොත්තු වෙන්නේ මොකක් හරි ලබන්නනේ. මිනිස්සු නිවන කියලා හිතන් ඉන්නේ එහෙම දෙයක් කියලා. මම කියන්නේ දැන් අපි මේ ජීවත් වෙන්නේ මොනවා හරි ලබන්නනේ. අපි රස්සාවක් කරලා, ගෙවල් හදලා, ළමයි හදලා, ඒ වගේ දේවල් කරන්නේ අපි මොකක් හරි අනාගතේ සැප විඳින්න ඕන, මොකක් හරි බලාපොරොත්තුවක් තියෙනවනේ. නිවනත් එහෙමයි කියලා හිතන් ඉන්නේ. එහෙම එකක් නෙමෙයි නිවන කියලා කියන්නේ. සියල්ල හිමි කර ගන්නාට සියල්ල අහිමි වෙනවා. සියල්ල අහිමි කර ගන්නාට සියල්ල හිමි වෙනවා. මාගේ නාමයෙන් සියල්ල අහිමි කර ගන්නා සියල්ල රැක ගන්නවා.
කිරීමේ ගමන. නිර්වාණය නෙමෙයි. මමත්වේ නැති කිරීමේ ගමන. නෑ නිවන. මමත්වයේ නැති කිරීමේ ගමනක් නෙවෙයි. ඒ එහෙම කිව්වොත් ඒක වැරදි. මමත්වයේ නැති කරන්න මම කියලා කෙනෙක් මුල හිටියද? නෑ එතන වෙලා එතකොට මමත්වයේ නැති කරයි කියලා කිව්වොත් ඒක වැරදිනේ. ඒක නිසා මේක ඇත්ත නැත කියන අන්ත දෙකට ගන්න බෑ. අපි පොඩි කාලේ නම් වැරදි විදියට හිතාගෙන හිටපු දෙයක් හරි ගස්සගත්ත දෙයක් තමයි වෙන්නේ. අතන මම අර කියනවා වගේ ඒක හරියට මෙන්න මේ වගේ දෙයක්. දැන් අපිට දරුණු රෝගයක් තියෙනවා. බඩේ කැක්කමක් තියෙනවා කියලා හිතන්නකො දරුණුම. ඒක දුකක්ද සැපක්ද? ඒක හනිපුණාට පස්සේ ඈ ඒක කොහොම කියන්නේ? ඒක හොඳ තාම හිතලා බලන්න. ඒක හොඳට හිතන්නේ ඒක. නිකන් ඔය අර ඒ අහන වචන ඒ අහන උපමා නිකම් ඕගොල්ලන්ට ඇහෙන විදිය නෙවෙයි. අපි ඒවයි ඒ කාලේ ඉඳන් අපි ඒව බලනවා නිකන්. මේක මෙහෙමයි. මේ මිනිස්සුන් බලන්න හදන නිසා මගේ දැනුම පැත්තකින් ඉඳලා තමයි මම මෙතන. ඔව් ඒක තමයි. ඒක සාමාන්‍ය මිනිස්සුත් මේක බලන්න පුළුවන් යන ලෙවල් එකට. මම ආමුදුරෝ වගේම කතා කරන්න ගත්තොත් ආමුදුරනේ අර බලන් ප්‍රේක්ෂකයට මේකේ සමහර කටයුතු තේරුමක් නැති වෙන්න පුළුවන්. නියෝජනය කරා. ඔව්. නෑ ඒ නියෝජනය කරාට ඒක සාර්ථක නෑ. ඔව් ඒක ධර්මයකට සාර්ථක නෑ. ඔව් ඔව් අපි ආයෙත් එනවා. ඒක කමක් නෑ හැබැයි අපි ඒ තරමට ඒ ගැඹුරට යමු. ඔව් ඔව් ඒ ගැඹුරට යන්න නම් ඔබ ශක්තිමත් වෙන්න ඕනේ එතෙන්දී. මම දන්න මේක ඒකයි ඔව් විස්තර කරන්න අමාරු බෑ ඔව් මානසින් පිට දෙයක්. ඔව් මම වචන වලින් තමයි හඳුනන්නේ. ඔව් කොහොම අමාරු මම දන්නවා. ඔව් දැන් නිවේදකයෙකුට ඒ නිවේදකයා තුළ ඒ කතිකත්වයේ දක්ෂතාවය මතනේ අනික් කෙනාගෙන් ප්‍රශ්න අහන්න වෙන්නේ. දැන් අපි ගත්තා දෙරණ රූපාණී ඉන්නේ අර හොඳ කෙනෙක් කවුද? සතුටුද කවුද? දැන් යාගේ දක්ෂතාවය උඩ ඒ වැඩසටහනකදී එයා මෙහෙවනෝනේ ඒක. අන්න ඒ වගේ එක. ඒකයි තියෙන්නේ. අනිත් එක මේකෙදි හුඟක්ම වැදගත් දැන් මේ ධර්ම මාර්ගයේම ඉන්න මේකම අධ්‍යයනය කරපු කෙනෙක්ගෙන් ඇහෙන ටික හරි ගැඹීර වෙනවනේ එතන. ඔව් එන්නේ ඒ වගේ එකක් තියෙනවා. සිංහල කතා ගන්න බෑද ඉංග්‍රීසිද? සිංහලත් පොඩ්ඩක් කොහොමද කතා කරන්නේ තාම? මොකද කිව්වේ? අපි දන්නේ ස්වාමීන් වහන්සේ මේ මොහොත මේ බුද්ධෝත්පාද මොහොත මේ මොහොත විතර අතීතේ නෑ අනාගතේ තමයි නෑ කියන එක නම් මට නම් හොඳට ඒකම තමයි දැන් අනිත් එක
පුද්ගලයා හිටියේ මේට කලින් මොහොතේ හිටියේ පුද්ගලයා වල දැම්මේ කොහෙද? එතන මං කියලා තියෙනවා ගාම්භීරවක ඕස්ට්‍රේලියාවේ දේශනාවල මේ ලෝකෙන කිසිම කෙනෙක් මේ මහ පොළොවේවත් වල් දාන්නේ නැහැ මඟුසකවත් ඉපදලා නැහැ කියලා. විඥානය තුළ වල් දා ගැනීම. තනිකර හීනයක් එතකොට. එතකොට අපි හිතමුකෝ මෙහෙම බැලුව දැන් ඊට පස්සේ සම්මත මරණය තියෙවනේ අපිට පේනවද? අපිට පේන්නේ නැහනේ. අපිට පේනවද අපි මැරෙනවා? ඒක පේන්නේ මේ බලන් ඉන්න වෙන කෙනෙකුටනේ. එතකොට ඒ පණ තියෙන කොටත් ඔය පිළිමමනේ තියෙන්නේ. අන්න ඒ වගේ මාර ප්‍රශ්න තියෙනවා එතන. ඒකයි වැඩි තියෙන්නේ. පණ තියෙන කොටත් ඉතින් අපි දැක්කේ නෑ වගේ තමයි ඉන්නේ. එතකොට හරිය සරලව තේරෙනවා මෙතන මේ වෙන වැඩේ. මේ මොහොතට කලින් ඡනේ ඉඳපු කෙනා කොහෙද වල දැම්මේ? කලින් මොහොතේ ඒවා සියලු විඥාන ඔක්කොම ස්කන්ධ සේරමත් එක්කම අහෝසීනේ හ්ම්. මේ ආමුදුනේ මුළු ලෝකෙම එතන ඉවරයිනේ. එතකොට මේ මොහොත තමයි හැම විශ්සම මේ මොහොතිය. මේ මොහොතේ තමයි මම යන්නේ. මම යන්නේ. මේ මොහොතත් නිරෝධ වෙනකොට මේ මොහොතෙත් ඉවරයි. අනිකර මහා හීනයක් එතකොටනේ. අනිකර හීනයක්. එළියට වෙලා හ්ම්. දියවන ආටෝගස් මම මෙතනම නෑ අඹගස් මම ඒක නෑ අඹ කොළ හ්ම්, හ්ම්. මම කොහොම කිය මම හරියටම මේ තිත්ත ඒ කියන්නේ බැලුවා. ඊට පස්සේ මෙහෙම කප පස්සට දාලා බැලුවා. සිප් එකක් දානකොට හැමතිස්සෙම ඒ ක්ෂණය බලලා ඒ ස්වාමීන් වහන්සේ අර පුරුවිත තුන්වෙනි දේශනාවේදී ස්වාමීන් වහන්සේ කියනවා මම මෙච්චර කියනවා අයියෝගලන්ට තේරෙන්නේ නැත්te වෙන කට්ටිය නම් මෙලහට ආගේ මාර්ගයට පිවිසලා කියලා. ඉතින් මම කල්පනා කරනවා ඒක හරියට දැන් මම මට ලඩක් තියෙනවා දැන් මම ගිහලා බලනවා රිපෝට් එකක් ගන්නවා. අර ගත්තාම මේකේ තියෙනවා රයිට් වඩ උත්සාහමාව තියෙනවා. ඊට පස්සේ මම තව රිපෝට් එකක් ගන්නවා. ඒකේ විසඳුම් මොකක්ද ඒකට බෙහෙත මොකක්ද කියලා. ඒ රිපෝට් එකක් තියෙනවා. ඒක ආවට පස්සේ දැන් නියමිත මාත්‍රාව මම ගන්නවා. දැන් මට ඒ වෙලාවේ තිබුණ ප්‍රශ්නේ මේ මාත්‍රාව ගණිත ගරින්දී මේ අසනීපේ සුවනවන්නේ කියලා. ඒකක් තමයි මට තිබුණේ. දැන් ස්වාමීන් වහන්සේ කියන එක හොඳට කියන එක මට තේරෙනවා මට ඒක ප්‍රත්‍යක්ෂයෙන් පෙනෙන්නේ නැහැ මොකක් හරි දේ ප්‍රත්‍යක්ෂ ඥානිය නැත්තේ. ඒ වෙලාවේ මට බොහොම වේගයක් ගියා මම හැමදෙස්සෙම අතු දාලා පොළ අරන් දාලා ඒ ක්ෂණය බලනවා. අකුල තියෙනකොට ඇතිවීම නැතිවීම ඒ හැම එකෙම නාන හැමදෙස්සෙම දවස් 10 12ක් එක දිගටම ඒක තමයි ගන්නේ. අනිත් එක මේ අහනදී ගැඹුරෙන් පසාරු වෙලා වදින් මේ බේත් බොනවා අර උගුරට හොරා බේත් බොනවා වගේ වැල්ල වැඩකුත් නැහනේ. නැත්නම් අපි අර දැන් කතා කරුවේ මේ මොහොතට කලින් ෂනේ ඒකම හරි ගැඹීර තැන්නේ. මේ මොහොතට කලින් ෂනේ මම කියන එක තිබ්බේ හිත තුල. එතකොට මේ මොහොතට කලින් ෂනේ මරුණු කෙනා කොහෙද ඉපදුනේ? මොකද මහ පොළොවේ වල දැම්මයි නෑනේ. එහෙනම් මහ පොළොව කියන එක විඥාණයට ආපු එකන්නේ. වාසි කියන්නේ අමගේ පුදුනේ හ්ම්. වල දැම්මේ. දැන් හම්දුනේ ඊට පස්සෙත් ඒ විදිහටමද? හැබැයි මගේ අර තිබුණ වීරිය සහ වේගය ඔක්කොම ඊට පස්සේ එහෙම තමයි එහෙම වෙනවා. ඒක මම හිතපොම නැති විදිහක්. ඒක දැක්කේ මම. ඊපස්සේ මම ආපහු ඒක එහෙම දෙපාරක් වෙනින් ඒ ඉතින් මම මේක දැක්කා දෙපාරක් දැකලා ඊට පස්සේ මගේ කතා අරන් අපි හම්බුනේ. මම කෙලිම වත්තේ තමයි
මේ දවස් 10ක් විතර ගොඩක් වෙලා හිටියේ. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ අර ඔබ ඉස්සෙල්ලා කිව්ව එක. කට ඇරුණ එකද? අඩාලුණයි කියලා කිව්වේ. වේගය අඩාලුණා කියලා මොකක් කිව්වේ? ඒක අදාළුණා කියන්නේ ඒක කපුණා වෙනවා. ඒක හිතෙන්නේ නැද්ද ඇයි එහෙම වෙන්නේ කියලා? අර ඔයන්සේ කියනවානේ ගෙඩි කඩ ඔක්කොම බලන්න ඕනේ කොහොම කාලෙන්නේ ඒකද? ඔය එකත් හරි නෑ මං කිව්වේ ප්‍රධාන වශයෙන්ම අපි දැන් මේ මාර්ගය තුල යනකොට අපිට ඉස්සෙල්ලා තිබ්බනේ මූලික මධ්‍යය තුර මේක බණ ටික හොඳට අහලා මේක කරගෙන පෙන්නල් දාගෙන අහගෙන ගියානේ ගමන ඊට පස්සේ ටිකක් දුර යනකොට දැන් මේක හේතුඵල නිරෝධය එහෙම නැත්නම් සෝතාපන්නුනේ කියමු. එතෙන්ටපත් වුණාට පස්සේ නම් අපේ ගමන ටිකක් මධ්‍යස්ථ වෙනව නේද? ඇයි එහෙම වෙන්නේ නැත්තේ? දැන් අපි ඒක තව උපමාවක් ගත්තොත් මොන වගේ උපමාවක්ද ගන්න වෙන්නේ? දැන් ඔන්න මිනිස්සෙක් ඉන්නවා පාරේ වාහන ඩ්‍රයිවර් කරගෙන යනවා. ඒ මිනිස්සයා මේ දැන් යන්නේ බොහොම බයෙන් වාහන වල වදී දන්නේ නැහැ කියලානේ යන්නේ. මේ මිනිස්සයා කට ගොන්නක් බොනවා හොඳටම දැන්. වෙරි වෙන්නම. බිව්වට පස්සේ කොහොම යන්නේ? කිසි බයක් දැනෙන්නෙත් නැහැ. බය කියන්නේ දැන් බොන්න ඉස්සර වෙලා ඔන්න මේ බයක් දැනෙනවා කතා කරන්න බෑ හයියෙන් යන්නේ නැහැ බයෙන් බය. දැන් බිව්වට පස්සේ 아무තු ගැම්මක් වගේ එනවනේ. අන්න ඒ වගේ එකක් තියෙනවා. අන්න ඒ වගේ එකක් අතෙන්දි වෙනවා මැද හරියේදී. ඒක නම් උනාමයි මම ඒක ප්‍රාර්ථනා කරා දැන් මෙන්නට එකකින් හැම එකටම ජොබ්වා අපේ ගාලිනෝට එකයි දැන් ඉවරයි ජොබ්ව මෙහෙම ගන්නකොට ඒක ඉවරයි මෙහෙම මේ පැත්තට උදනකොට ඒක ඉවරයි මේ විදිහට දැන් ඒව කොහොමද අනිත් එක තමයි කරන්නේ මේ හේතුඵල ධර්ම දකින්නකොට කරන්නේ කරන කෙනෙක් නැහැ කියන එක දැනගන්නකොට අපිට අමුතුවෙන් බලන් දෙන්නේ වෙන වැඩේ දකින්න පුළුවන් ඥාණයෙන්. හැබැයි ඒක හැම වෙලාවෙම දකින්න ඕන නැහැ. ඔක්කොම එකටම දකින්න පුළුවන් ඉතින්. ඒකයි තියෙන්නේ. ආයාසයක් එච්චර ගන්න දෙයක් නැහැ ඉතින්දි. නේද කියලා. ඒක අහනකොට අපේ ඇතුලෙන්ම ඇවිල්ලා ඉවරයි ඥානයත් එක්ක. ලොකු ගැඹුරක් එතන තියෙනවා. ලොකු ඉවස ගන්න බැරි මොළු එකක්ම තිබ්බා. දැන් දුකයි. හොඳයි දැන් මේ ඔළුව එකක්ම සනීප වුණා. දැන් සැපයිද? නෑ ඇත්තටම නම් දුක නැති වෙච්ච එකක් තමයි මේක. අර පාස්තික දුක නැති වුණා. දුක නැති වෙච්ච කෙනෙක් ඉන්නවද? ඒ වගේ අර මේ සැපයි කියන්නත් බෑ එතන දුකයි කියන්නත් බෑ. මොකද ඔළුව එකක්ම තියෙනකොට දුකයි හරි. මේ උපමාව උපමේයයට ගලපන්න ඕනේ. අනිත් පැත්තට ගැලපෙන්න ඕනේ වෙන විදියට. මේ ඔළුව එකක්ම තියෙනවා ඒක දුකයි. හොඳයි දැන් සනීප වුණා. දැන් සැපයි කියන්න පුළුවන්ද? එහෙම නැත්නම් තව උපමාවක් ඒකට කිව්වොත් මොන වගේ එකක්ද? මේ අපි බිස්නස් එකක් කරන්න පටන් ගන්නවා. බිස්නස් එකක් කරන්න පටන් අරගෙන රුපියල් 1000ක බඩු ගන්නවා. මේ පොලෙන් බඩු අරගෙන අපි දැන් මේක හදලා විකුණන්න හදන්නේ මේ ලාභ ගන්න. විකුණන්නේ රුපියල් 1000ටමයි. දැන් අන්නේ වගේ එකක්. අපව 1000ටමයි. දැන් එතන නිවන්ට ගිය කෙනෙක් නැහැ, ඒ නිවන ඉන්න කෙනෙක් නැහැ, ඒ නිවනේ ආපෝ තේජෝ පටවි නැහැ කියන එකත් ඔන්න ඔකට ගන්න. අර දෙක අතර තියෙන ગેප් එකට ගන්න. සැපයිද දුකයිද කියලා හැවුවා, ලාභයිද පාඩුයිද කියලා හැවුවා. ලාභත් නැහැ පාඩුත් නැහැ. අනේ දැන් අපි හිතුව මෙහෙම තව කතාවක් අපි අහලා තියෙනවා ගෞතම බුදුන් වහන්සේ කියලා කෙනෙක් මේට අවුරුදු ගානකට පෙර පහළ වුණා. ජේසුස් ක්‍රිස්තුස් කියලා කෙනෙක් පහළ වුණා. නබි නායක පාද කියලා කෙනෙක් පහළ වුණා. ඒ වගේ සාස්ත්‍රවල පහළ වුණා.
එතකොට හොඳයි ඔය ශාස්ත්‍රවල දැන් කොහෙද ඇත්තේ? නිවන් දැකලා. එහෙම බැලුවද? හ්ම්. ඒකත් අර මං කිව්වා වගේ කතන්දරයක් වගේ නේද? බෞද්ධ සාහිත්‍ය කතන්දරයක්. ඒක හරියට ගහක් තියෙනවා, අඹ ගහක් තියෙනවා. ඒ අඹ ගහේ ගෙඩි හැදෙනවා. පරණ මව් අඹ ගහ මැරෙනවා. ඒ ගෙඩියක් ආපහු පැලවෙනවා. ඒ ගෙඩියෙන් ගහක් හැදෙනවා. ඒ ගෙඩියත් ඒ ගහත් මැරෙනවා. ආපහු ඒ ගහෙන් ගෙඩියක් හැදෙනවා. ඔහොම හේතුඵල ධමයක් යනවා. නමුත් දැන් අර මව් අඹ ගහේ තියෙන අඹ කිසිම දෙයක් පැලවෙන්නේ නැතුව අඹ ගහත් එක්කම නැති වෙලා යනවනේ. එතකොට ඒක ලබා ගන්නද මේ උත්සාහ කරේ කියලා හිතෙන්න පුළුවන් සාමාන්‍ය පුතත්ජන කෙනෙකුට. ඒක නිසා එක පාට එතෙන්ට දෙන්නේ නැහැ. එතන කියන්නේ නැහැ ඒ රහස. ඒක නිසා නිවනේ පා මෙච්චර ලොකුයි කියලා කියනවා. කේක් මෙච්චර ලොකුයි කියලා කියන්නේ. නැත්නම් ඒ නිවනේ මොකුත් නැහැ. සූන් නැහැ. කිසිම දෙයක් නැහැ කිව්ව මුන් බලහන්නවත් එයිද? එන්නේ නැහැ. ඒකයි වෙදි තියෙන්නේ. ඒ කියන්නේ මම බලන්නේ මිනිස්සු වල මං ඉස්සෙල්ලා කිව්වා වගේ සාධාරණයි. සසරේ යනවා වගේ මේකක් තමයි නිවෙන්නුත් හොයන්නේ. දැන් සසරේ දේවල් සසර ගියේ සසර යන්නේ මිනිස්සු බලාපොරොත්තුවක් ඇතුව. නිවනත් ඒ විදිහටම ගන්නවා. නෑ නිවන කියන එක අතහැරෙන ධර්මයක්. අතහරින්න තැන. අතහරින්න එකක්. එතකොට නිවෙනදී සම්පූර්ණයෙන් මමත්වය දුරු වෙනවා. නිවෙනදී සත්‍ය අවබෝධ කරගත්ත පුද්ගලයෙකුට මමත්වය ඇත්තම නැද්ද? ඔව් නෑ. සත්‍ය පුද්ගල සංකල්පය සම්පූර්ණයෙන්ම ශූන්‍ය වෙලා යනවා. එතකොට මේ නිශ්ශබ්දතාවයේ තුල සහ emptiness ශූන්‍යතාවයේ තුල මමත්වයක් තියෙන බැරි සහ ඒක නෙමෙයිද අපේ නිජම වෙන්න ඕන මනුෂ්‍ය මේ මිනිස් ස්වභාවය. මට තේරුන්නේ දැන් සත්‍ය අවබෝධ කරගත්ත පුද්ගලයෙක් කියන්නේ මමත්වය සම්පූර්ණයෙන් දුරු කරගත්ත පුද්ගලයෙක්. වචනයකට කියනවා නම් ඔව් කියන්න පුළුවන්. හැබැයි ඒක මේ කියන්න බෑ. ඔව් කියන්නත් බෑ. නෑ කියන්නත් බෑ. ඊගාම කොටස තමයි මේ එයාගේ මමත්වය තියෙන්න බැයිද නිශ්ශබ්දතාවයේ තුල සහ ශූන්‍යත්වයේ තුල. මොකද මේ ලෝකේ සම්පූර්ණයෙන් ඇදලා තියෙන්නේ ශබ්දයේ ඒ දෙක පහු කරගෙන. ඒ කියන්නේ ශබ්දයෙන් සහ emptiness එක කියන්නේ මොකක් හරි දෙයක් ෆිල් වෙලා තියෙන දේවල් වලින්. එහෙම වෙන්න විදියක් නෑ. එහෙම නෑ. එහෙම එකක් කතා කිරීමටද නොහැකි. එහෙම තැනක් පිළිබඳව කතා කිරීමට නොහැකි. ලෞකික ස්වභාවයනේ අපේ මේ තියෙන්නේ අපි දකින්න සාමාන්‍ය වස්තුන් ඒවනේ අපි නම් කරන්නේ යන්නේ කැමරා එක ලයිට් එක but ඒකේ අනිත් පැත්තනේ emptiness එක කියලා කියන්නේ සම්පූර්ණයෙන් අනිත් පැත්ත. එහෙම නැත්නම් ශබ්දයේ අනිත් පැත්ත තමයි නිශ්ශබ්දතාවය කියන්නේ. ඒක වෙන්න බැරිද මමත්වයේ හරි තැන? ඒ කියන්නේ ඒ දෙකෙන් මොකද්ද? ඒ දෙකම නිශ්ශබ්දතාවය සහ ශූන්‍යත්වය. නෑ ඔබ කියන්නේ මෙහෙමයි. ද ශබ්දය සහ නිශ්ශබ්දතාවයනේ. ඔය දෙකෙන් ඔබ නිවන කියලා අදහස් කරන්නේ මොකද්ද? නිශ්ශබ්දතාවය පනවන්න නම්
අනිත් පැත්තේ අනිත් එක තියෙන්න ඕනේ. ඉතින් නිශ්ශබ්දතාවයේ තුල නෙමෙයිද ශබ්දය පිහිටන්නේ. නිශ්ශබ්දතාවයේ පසාරු කරගෙන නෙමෙයිද ශබ්දය. හරි ඒ දෙක දිත්වේ සම්බන්ධ වෙන්න ඕනේ. එකක් නැති වුණොත් අනිත් එකට පවතින්න පුළුවන්ද? ලෝකයේ දී ස්වභාවයක් සාපේක්ෂතාවයක්. ඒ දෙකෙන් එකක් නැති වුණොත් ඒක ගැන කතා කරන්න බෑ. පනවන්න බෑ. නිවන කියන්නේ නිශ්ශබ්දතාවයේද කියලා ඇහුවොත් ඒක වැරදි. එහෙම කන්නේ. අත නිවන පිළිබඳව සම්පූර්ණම කතා කරා. මෙතෙන්දී. ඒකේ හැංගිච්ච කොටස් ඔක්කොම ඇතුලේ තියෙනවා ඔක ඇතුලේ. ඔබට ඕක කෝටි ප්‍රකෝටි වාරයක් අහන්න ඕන ඕක සමාධියකින්. නමුත් ඔබේ හිත විසිරෙන නිසා ඔබට ඊට වැඩි ගැඹීරතෙන් මෙතනින් ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඔබ යාර හිත විසිරුණා අනිත් එක කැමරාවත් හරිය මේ වුණු නිසා ඒවත් එක ගියා ඒ ටික. මෙතනින් වෙන ටික. මොකද මම මෙතනින් දෙන ටික ඔබට ග්‍රහණය වෙන්නත් ඕන උතනේ. ඒ ග්‍රහණය වීම මත තමයි ඔබ තුලින් ඊළඟ ප්‍රශ්නේ යොමු වෙන්නේ. එතකොට ඔබ සාමාන්‍යයෙන් ලියාගෙන අදහස් කරගෙන ආපු ප්‍රශ්න ටික පැත්තකින්ම තියලා ඔබට අර දැනෙන අවබෝධයත් එක්ක ඔබ ප්‍රශ්න කරන්න පුළුවන්. එහෙම වුණොත් සාර්ථකයි කෙනෙකුට. ඒකයි තියෙන්නේ. ඒක තමයි විය යුත්තේ එතන. හැමෝගෙම අපි බලන්නේ හැමෝගෙම එකම ප්‍රශ්නේ අහන්න නිසා ඒ විදිහට නෑ එහෙම කරන්න නෙවෙයි. ඒක සාර්ථක වෙන්නේ එහෙමයි. දැන් මේ අපි හිතමුකෝ මෙහෙම දැන් මේ මේෂන් බාස් කෙනෙක් ගෙනල්ලා මෙතන වාඩි කරවනවා. මේෂන් වැඩ ජීවිතේට දන්නේ නැති ගෝලෙක් ගෙනල්ලා මෙතන වාඩි කරවනවා. දැන් මේෂන් වැඩේ ගැන මම කතා කරනවා ගෝලයාත් එක්ක වැඩක් තියෙද? අන්න ඒ වගේ එකක් වෙන්නේ මොනවද? ඊට පස්සේ එයා කොලේක ලියන් එනවා මේෂන් වැඩ පිළිබඳව. කොලේක ලියන් ඇවිල්ලා එයා අහනවා ගෝලයා දැන් මගෙන් අහනවා. ගෝලයාට ඒ ටික නැහැ නේ ටිකක් අන්න ඒ වගේ. නමුත් දැන් ඔබ එහෙම නැති වුණත් මම කියන්නේ ඒක උපමාවකට ගත්තේ ඔබට මේ දැන් මෙහින් පිට වෙන කරුණු වලට අනුව ඔබට ඩිංගිත්ත ඥානයකට මේක තේරෙන්න ගන්නකොට ඔබ තුලින් ආපහු අහන්න තියෙන එක නෙමෙයි අහන්නේ ඔබ වෙනස් එකක්. ලියාගෙන ආපු එක නෙමෙයි අහන්නේ වෙන එකක්. ඒක තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒකට ඔබ අහන්න මගේ ලියාගෙන ආපු දේ නෙමෙයි අහන්නේ ඔබ ඇතුලෙන් දැනෙන එක. අන්න ගැඹීර වෙනවා එතකොට සාකච්ඡාව. එතකොට ඔබේ අවබෝධයත් එක්ක තමයි ඔබ මේ කරන්නේ. ඒක තමයි සාර්ථකම වෙන්නේ. එහෙම නැත්තම් මේක ඇහුවා මේක නිකන් අර පැනලා ගියා වගේ මේ ප්‍රශ්නේ එතනින් ඉවරයි. ඊට තව ප්‍රශ්නයක් අහනවා. එතෙන්දී අර ප්‍රශ්න වලට උත්තර හොයනවට වැඩිය හොඳයි ඥානයත් එක්ක වැඩින එක.